කැල්සියම් ඔක්සයිඩ් සහ සිලිකන් ඩයොක්සයිඩ් එකතු වෙලා කැල්සියම් සිලිකේට් හැදෙනවා. කැල්සියම් ඔක්සයිඩ් සහ ඇලුමිනියම් ඔක්සයිඩ් එකතු වෙලා කැල්සියම් ඇලුමිනේට් කියන එක හැදුණා. මේ දෙකම එක මිශ්‍රණයක්. නිරීක්ෂණය තමයි ඊට පස්සේ ගැටලුව හඳුනා ගැනීම, කල්පිත ගොඩනැගීම, ඊළඟ කල්පිත පරීක්ෂා කිරීම, නිරීක්ෂණ ලබා ගැනීම, නිගමනයට එළඹීම. මේකේ තියෙන HCl ටික ප්‍රොප්ෂනල් වැක්කිරලා යනවා. හරි? වැක්කිරලා ගියාට පස්සේ දැන් මේකට ප්‍රතික්‍රියා කරනවා. දැන් මේක නිකන් අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් කියලා. හරි එහෙනම් පන්තිය පටන් ගමු. මට මතක අපි ගිය සතියේ නතර කරා යකඩ නිස්සාරණය කියන තැන නේද? කියන්න බලන්න ගිය සතියේ හිටපු කට්ටිය කියන අපි නතර කරේ යකඩ නිස්සාරණය ධාරා උෂ්මකය ගැන කතා කරා. අද අපිට තියෙන ඒකේ අමුද්‍රව්‍ය ගැන ලියාගත්තා නේද මං හිතන්නේ. අමුද්‍රව්‍ය ලියා ගන්න ඇති නේද? අමුද්‍රව්‍යත් ලියුවා. හරි. දැන් බලමු යකඩ නිස්සාරණයේදී මේ ධාරා උෂ්ණකය තුළ මොකද්ද වෙන්නේ කියලා. සාමාන්‍ය යකඩ නිස්සාරණය කරන ධාරා උෂ්ණකය මීටර 60ක් විතර වගේ උසයි. හරි මීටර 60ක් විතර වගේ උස කුළුණක් වගේ එකක්. මේක ධාරා උෂ්ණකය කියලා කියන්නේ. ධාරා උෂ්ණකය කියන්නේ කුළුණක් වගේ එකක්. රූපක රහන තියෙනවා. මේකේ සෙල්සියස් එක 17,900ක් අතර ප්‍රමාණයකට උෂ්ණත්වය වැඩි කරනකොට දැන් මේකට දානවනේ අමුද්‍රව්‍ය තුනක්. එකක් තමයි කෝක්. කෝක් කියන්නේ කාබන් ගල් අඟුරු. ඊළඟට මේකට දානවා ප්‍රධාන එක හීමටයිට් නේ. හීමටයිට්. ප්‍රධාන එක හීමටයිට්. හරි ප්‍රධාන එක හීමටයිට්. ඒක Fe2O3 දාන්න. හරි මේ Fe2O3 හීමටයිට් දානවා, කෝක් දානවා, ඊළඟට හුණු ගල් දානවා CaCO3. දැන් ඔතන ඔයාලට පේනවා ඇති ඔය ධාරා උෂ්ණකයට ඇතුළු කරන්නේ උණුසුම් වාතය. බලන්න ඒකට ඇතුළු කරන්නේ මේ උණුසුම් වාතය. තදින් රත් වෙච්ච වාතය ඇතුළු කරන්නේ. හරිද? ගිනි දැල්ලක් නෙවෙයි එන්නේ මේක ඇතුළට උණුසුම් වාතයෙන්. තදින් රත් කරපු වාතය. සෙල්සියස් අංශක 1000 සහ 1900 අතර උෂ්ණත්වය රත් කරපු වාතය තමයි මේ ඇතුළට එන්නේ. හරිද? ඒ කියන්නේ දැඩි උණුසුම් වාතය ඇතුළට ආවට පස්සේ ඒකේ ඔක්සිජන් තියෙනවා. ඕකේ ඔක්සිජන් යම් ප්‍රමාණයක් තියෙනවා. හරිද? ඒ ඇතුළට ආවට පස්සේ ඉස්සෙල්ලාම මෙන්න මේක වෙනවා. පළවෙනි එක තමයි කාබන් එක්ක එකතු වෙන ඔක්සිජන්. කාබන් එක්ක එකතු වෙන ඔක්සිජන්. හරිද? එකතු වෙලා මේ මොනවාද මේ කවුද මේ වෙන ප්‍රශ්න අහන්නේ කවුද දෙවමිනි කියලා? දැන් මේ උගන්වලා වෙන ප්‍රශ්න අහන්න ලෑස්ති වෙන්න බෑ. ඉස්කෝලේ එන කතාව ඒක අහගන්න ඉස්කෝලේ ඔයාලගේ. මගෙන් අහන්න එපා. කාබන් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරනවා. කාබන් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරාම හැදෙන්නේ මොනවද මට කියන්න බං. කාබන් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරාම මොනවද හැදෙන්නේ? කියන්නේ මයික් ඔන් කරලා කියන්න හැමෝම. කාබන් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරාම මොනවද? कार्बन डाइऑक्साइड कार्बन डाइऑक्साइड CO2 කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. හරිද? ඒ කියන්නේ දැන් මේකේ තියෙන කාබන්. දැන් මෙහෙම දෙයක්ත් තියෙනවා. කැල්සියම් කාබනේට් රත් කරාමත් කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙනවා. හරිද? හැබැයි ඒක මෙතෙන්දී අපි කියන්නේ නැහැ පළවෙනි සමීකරණ විදිහට ඒක ගන්නෙ නැහැ. අපි ඉස්සෙල්ලා ගන්නෙ කාබන් සහ ඔක්සිජන් ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනය වෙනවා. දැන් මේ කාබන් ඩයොක්සයිඩ් හැදුනට පස්සේ දැන් මේක අධික ලෙස රත් වෙලා තියෙන්නේ මේක තුළ. සෙල්සියස් අංශක 1000යි 1900 තරම් අධික ලෙස රත් වෙලා තියෙනවා. මේ අධික ලෙස රත් වෙලා තියෙන අවස්ථාවේදී මේ කාබන් ඩයොක්සයිඩ් තව ඉතුරු වෙච්ච කාබන් එක තව ප්‍රතික්‍රියා කරනවා. කාබන් ඩයොක්සයිඩ් හැදුනට තව මේක තුළ කාබන් ඉතුරු. ඒ කියන්නේ ගල් අඟුරු කුඩු කරලා දානවා ගොඩක්. ඒ දැම්මම
හැදෙන කාබන් ඩයොක්සයිඩ් මේ ඉතුරු වෙච්ච කාබන් එක ආයෙ ප්‍රතික්‍රියා කරනවා. ඒක හැදෙන්නේ කොහොමද? මෙන්න කාබන් ධන CO2 කාබන් ඩයොක්සයිඩ් එක ආයෙ ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරලා හැදෙනවා කාබන් මොනොක්සයිඩ් කියන එක. හැදෙනවා කාබන් මොනොක්සයිඩ්. හරි. දැන් මේක තුලිතයිද? මේක තුලිත නැහැ. මේක දෙකක් දැම්මම තුලිත වෙනවා. කාබන් 2යි ඔක්සිජන් 2යි. ආන කාබන් මොනොක්සයිඩ් මේ හදන්නේ. හරි දැන් බලන්න යන විදිය කාබන් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. හැදුණු කාබන් ඩයොක්සයිඩ් නැවත කාබන් එක ප්‍රතික්‍රියා කරලා කාබන් මොනොක්සයිඩ් බවට පත් වෙනවා. දැන් කාබන් මොනොක්සයිඩ්. දැන් මේ කාබන් මොනොක්සයිඩ් තමයි ඊළඟ වැඩේ. එන්නේ කාත් එකද හීමටයිට් එක්ක. Fe2O3 ධන CO. Fe2O3 ධන CO. ආන බලන්න. මේ කාබන් මොනොක්සයිඩ්. දැන් ඔයාලා දන්නවා මෙතනින් එහාට ප්‍රතික්‍රියා. මොකද්ද මෙතනින් එහාට එන්නේ? Fe2O3 ධන CO. ඉතලයක් මොනවද එන්නේ? ඉක්මනට කියන්නේ. ඉක්මනට මොනවද එන්නේ මෙතනින් එහාට? අයන් ධන කාබන් ඩයොක්සයිඩ්. right. මොනවද එන්නේ? අයන් ධන කාබන් ඩයොක්සයිඩ්. හරිද? මෙන්න. අයන් ධන කාබන් ඩයොක්සයිඩ් එනවා. හරිද? අයන් සහ කාබන් ඩයොක්සයිඩ් එනවා. දැන් මේක තුලිත නැහැ. මේක තුලිත කරගන්නවා. මේක තුලිත කරගන්නේ කොහොමද? ඉක්මනට කියන්නේ තුලිත කරගන්නේ කොහොමද? ඉක්මනට කියන්නේ. කාබන් මොනොක්සයිඩ් ඉස්සරහට 3ක් දානවා. හා. තව අයන් ඉස්සරහට 2ක් දානවා. දැන් අනිත් ළමයින්ට කටවල නැද්ද? හා? තමයි අනු ගානක් ඉන්නවා. තමයි එක්කෙනා දෙන්නේ කතා කරන්නේ. ඒ ඔය විදිහට කතා නොකර ඉඳලා හරියන්නේ නැහැ. දැන් කාබන් මොනොක්සයිඩ් ඉස්සරහට 3ක් දැම්මා. මෙතන 2ක් දැම්මා. ඕන දැන් මේක තුලිතයි. දැන් මොන බලන්නකෝ. දැන් අපිට අවශ්‍ය දේ වෙලා ඉවරයි. යකඩ හැදිලි ඉවරයි. මේ යකඩ හැදුනා. ධාරා උෂ්මකය තුල යකඩ හැදුනා. නෑ යකඩ හැදිලි ඉවරයි. ආයි කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා නේ. මේ හැදෙන කාබන් ඩයොක්සයිඩ් ආයි මේ කාබන් එක ප්‍රතික්‍රියා කරලා කාබන් මොනොක්සයිඩ් හැදෙන එහෙම යන්න පුළුවන්. දැන් මොනවටද මේවා දැන් මොන ගාල දැන් මේ? මතක තියාගන්න අපි ගන්න හීමටයිට්. ඒ කියන්නේ යපස්. අපි ගන්න හීමටයිට් ඒ කියන්නේ යපස්. හරි? 100% පිරිසිදු නෑ. ඇයි පොළොවේ තිබිලා ගන්න? මේ යපස් කියන එක ගන්නේ පොළොවේ තිබිලා. පොළොවේ තියෙනකොට මොනවද තියෙන්නේ? පොළොවේ පස් තියෙනවා, මඩ තියෙනවා, වැලි තියෙනවා. නේද? මේකේ වැලි සහ මැටි කියන දෙකම තියෙනවා. වැලි මඩයි දෙකම තියෙනවා. වැලි මඩ. හරි? එතකොට කවදාවත් අපිට යපස් කියන එක මේ වැලි සහ මඩ කියන දෙක හැරෙන්න. ඒ කියන්නේ වැලි සහ මැටි කියන දෙක හැරෙන්න ඒව නැතුව 100% පිරිසුදු කරලා ගන්න බෑ. ඒ කියන්නේ මේ යපස් වල අනිවාර්යෙන් වැලි අඩංගුයි ඊළඟට මැටි අඩංගුයි. මොනවද මතක තියාගන්න. යපස් වල අනිවාර්යෙන් අඩංගු දෙයක් තියෙන එකක් වැලි අනිත් එක මැටි. ওই දෙක තියෙනවාමයි. ওই දෙක නැතුව ගන්න බෑ. අපි තුමු යපස් හොදනවා. යපස් සෝදලා මඩ අයින් කරනවා කියලා කරා. පුළුවන්. මේ මඩ අයින් කරනවා කියලා කරන්න බෑ. මොකද වෙන්නේ? යපස් සෝදලා මඩ අයින් කරද්දී ඒ මඩත් එක්ක යපසුත් තේදිලා යනවා. හීමටයිට් එකක් තේදිලා යනවා. අපිට වෙන් කරලා ගන්න බෑ. එහෙම වෙන් කරලා ගන්න පුළුවන් නම් මෙච්චර නැහෙන්න ඕනෙත් නැහැ. හරි? එහෙම වෙන් කරලා ගන්න බෑ. අර වැලි සහ මැටි කියන දෙකත් එක්ක මික්ස් වෙලා තමයි හීමටයිට් තියෙන්නේ. එහෙනම් මේ හීමටයිට් මිශ්‍රණේ වැලි සහ මැටි කියන දෙක තියෙනවා අපද්‍රව්‍ය විදිහට. ওই වැලි සහ මැටි අයින් කරගන්න ඕනේ. ආන් ඒකට තමයි හුණු ගල් යොදන්නේ. මොන මතක තියාගන්න. හීමටයිට් වල අඩංගු වැලි සහ මැටි කියන දෙක අපද්‍රව්‍ය ඉවත් කිරීමට තමයි හුණු ගල් යොදාගන්නේ. අන්තිමට දැන් ප්‍රතික්‍රියා කරනවා හුණු ගල්. මොකක්ද දෙන්නේ? CaCO3 කැල්සියම් කාබනේට්. මෙයා රත් වෙනවා. මෙයා රත් වුණාම වියෝජනය වෙනවා. දැන් වියෝජන ප්‍රතික්‍රියා කියලා දීලා තියෙන්නේ. කැල්සියම් කාබනේට් රත් වුණාම වියෝජනය වෙනවා. වියෝජනය වෙලා හැදෙනවා කැල්සියම් ඔක්සයිඩ් ධන කාබන් ඩයොක්සයිඩ්. කැල්සියම් ඔක්සයිඩ් ධන කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා මේ. මෙතෙන්දි කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. හැබැයි මතක තියාගන්න කැල්සියම් කාබනේට් දාන්නේ කාබන් ඩයොක්සයිඩ් හදාගන්න පරමාර්ථයෙන් නෙමෙයි. හරි? කැල්සියම් කාබනේට් දාන්නේ කාබන් ඩයොක්සයිඩ් හදාගන්න නෙමෙයි. කැල්සියම් ඔක්සයිඩ් හදාගන්න. කැල්සියම් ඔක්සයිඩ්. ඇයි මේ කැල්සියම් ඔක්සයිඩ් හදාගන්නේ? මෙන්න මේක මතක තියාගන්න. වැලි කියන්නේ සිලිකන් ඩයොක්සයිඩ්.
right වැලි කියලා කියන්නේ සිලිකන් ඩයොක්සයිඩ් වැලි කියන්නේ SiO2 කවුද මේ මදුෂා ජයමාලි ආගේ මයික් එක ඔෆ් කරගන්න එයා කොහේ හරි යනවා අරගෙන දන්නේ නැහැ මදුෂා ජයමාලි සද්ද වැඩි කතා කරන්න කියන වෙලාවට මයික් එකක් ඔන් කරන්න බෑ. උගන්නන වෙලාවට මයික් එක ඔන් කරගෙන ඒක හැමතැනම අතුල් අතුල් යනවා. මෙහි අපිට අහන් ඉන්න බෑ කි. හරි දැන් ඔන්න ප්‍රතික්‍රියා ටික. ඉස්සෙල්ලාම පළවෙනි ප්‍රතික්‍රියාව තමයි කාබන් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. ඒ හැදෙන කාබන් ඩයොක්සයිඩ් නැවත කාබන් එක ප්‍රතික්‍රියා කරලා කාබන් මොනොක්සයිඩ් හැදෙනවා. හරිද? ඒ හැදෙන කාබන් මොනොක්සයිඩ් හීමටයිට් එක ප්‍රතික්‍රියා කරලා යකඩ සහ කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. හරි දැක්ක නිකන් බලන්නකො මේක මේ යන රටාවක් තියෙනවා. මේ හැදෙන කෙනා මෙහාට එනවා. මේ හැදෙන කෙනා මෙහෙන් එනවා. නැකද? දැන් ඕන්න මෙතනින් හැදිච්ච කාබන් ඩයොක්සයිඩ් ආයේ මේ වගේනේ. මේක ආයතන මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරලා කාබන් මොනොක්සයිඩ් හදනවා. එහෙමත් පුළුවන්. හරි මෙතනින් හැදෙන මේ කැල්සියම් කාබනේට් සත් කරාම හැදෙන කාබන් ඩයොක්සයිඩ් තියෙනවා. ඒකත් මෙතෙන්ට සෙට් කරන්න පුළුවන්. වෙනවා එහෙම වෙනවා. ඒක ගැටලුවක් නැහැ. හැබැයි මේ කැල්සියම් කාබනේට් රත් කරලා ගන්න බලාපොරොත්තු වෙන්නේ කැල්සියම් ඔක්සයිඩ්. ඒක තමයි වැලි කියන්නේ සිලිකන් ඩයොක්සයිඩ් SiO2. එතකොට මැටි කියලා කියන්නේ මැටි වල වැඩියෙන් තියෙන ඇලුමිනියම් ඔක්සයිඩ්. වැලි වල වැඩියෙන් තියෙන සිලිකන් ඩයොක්සයිඩ්. මැටි වල වැඩියෙන් තියෙන ඇලුමිනියම් ඔක්සයිඩ්. ඒ කියන්නේ Al2O3 මැටි වල වැඩියෙන් තියෙන ඇලුමිනියම් ඔක්සයිඩ්. හරි? දැන් ඒකවල බලන්න මෙන්න. වැලි සහ මැටි කියන දෙක දැන් මොකද කරන්නේ? මේ කැල්සියම් ඔක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරනවා. වැලි සහ මැටි කියන දෙක මේ කැල්සියම් ඔක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරනවා. ඒක වෙන්නේ මෙන්න මෙහෙම. හරිද? ඒක වෙන්නේ මෙන්න මෙහෙම. මම උඩින් ලියනවා ඒක. මේ හොඳට මතක තියාගන්න කටපාඩමේ තියෙන්න ඕනේ මේවා. මේවා කටපාඩමේ නැති වුණොත් වැඩක් නැහැ. මේවා කටපාඩමේ නැත්තම් වල්ගෙන් අල්ලලා කරවල පොළොවේ ගහන්න තමයි වෙන්නේ චප් වෙලා. සිලිකන් ඩයොක්සයිඩ් මෙන්න SiO2 තියෙනවා. සිලිකන් ඩයොක්සයිඩ් තියෙනවා. සිලිකන් ඩයොක්සයිඩ් එක මෙන්න මෙතන හැදෙන කැල්සියම් ඔක්සයිඩ් එක ක්‍රියා කරනවා. CaO. හරිද? මේ කැල්සියම් ඔක්සයිඩ් ක්‍රියා කරලා මේකේ සූත්‍රය හරි ලේසි. මේක පට්ට ලේසි සූත්‍රයක්. මේ බලන්නකො. මේ දෙන්න ලියනවා මෙහෙම ලියන්නේ. CaO තිතක් තිබ්බා. SiO2 කියලා ලියනවා. හරි ලේසි. CaO තිතක් තිබ්බා SiO2. මේකට කියනවා කැල්සියම් සිලිකේට්. මේකට කියන්නේ කැල්සියම් සිලිකේට්. හරි? ඊළඟට දැන් මෙහෙම ලියන්න පුළුවන් මේක. මේකම ලියන්න පුළුවන් Ca මෙතන Si දැම්මා ඔක්සිජන් ඔක්කොම 3යි O3 කියලා ලියුවා. ඔහොම ලියන්නත් පුළුවන්. අප්පට බොල. පේන්නේ නැහනේ උඩ ලියපු එක. උඩ ටික පේන්නේ නැහැ කියලා කිව්වෙත් නැහැ මෙලෝ යකින්. කවුරුත් කිව්වේ නැහැ. calcium oxide හරි calcium oxide මෙයත් එක්ක එකතු වෙනවා SiO2 හරිද ඊතලයක් දානවා ඊළඟට මොකද වෙන්නේ CaO තිතක් SiO2
CaO සිතක් SiO2 හරි ලේසි ඔහොම ලියන්න ඕනනම් මේක ලියන්න පුළුවන් මෙහෙම Ca තියෙනවා Si තියෙනවා මේ ඔක්සිජන් 1 2 3යි O3 ඔහොම ලියන්න පුළුවන් ඔකට කියන නම තමයි කැල්සියම් සිලිකේට් මේකට කියන නම තමයි කැල්සියම් සිලිකේට් ඔයාලා ටියුට් එකේ දාලා තියෙනවා මම ලියන්නේ නැහැ නිසා කැල්සියම් සිලිකේට් හරි දැන් ඊළඟ එක මෙන්න මෙහෙම වෙනවා අනිත් එක කැල්සියම් ඔක්සයිඩ් දාන ඇලුමිනියම් ඔක්සයිඩ් ඒ කියන්නේ මැටි Al2O3 හරිද හරි අය බලා ගන්න කැල්සියම් ඔක්සයිඩ් එක්ක ඇලුමිනියම් ඔක්සයිඩ් එකතු වෙන්නේ හරි කැල්සියම් ඔක්සයිඩ් සහ ඇලුමිනියම් ඔක්සයිඩ් හරිද එතකොට මේක හරි ලේසි සමීකරණ ලියන්න අර විදිහමයි CaO සිතක් තියෙනවා Al2O3 එච්චරයි දැන් ඊට පස්සේ ඕනම් මෙහෙම ලියන්න පුළුවන් මොකද්ද කැල්සියම් දැම්ම Ca කියලා ඊළඟට ඇලුමිනියම් දෙකයි තියෙන්නේ Al2 දැම්මා ඔක්සිජන් ඔක්කොම කීයද 3යි මෙතන එක 4යි ඕ 4 ඔන්න එච්චරයි මේකද කියන්නේ කැල්සියම් ඇලුමිනේට් හරිද දැන් එතකොට බලන්න හීමටයිට් එක්ක තිබිච්ච වැලි මැටි කියන දෙක කියන අපද්‍රව්‍ය දෙක කැල්සියම් ඔක්සයිඩ් එකතු වෙලා අයින් කරගත්තා හීමටයිට් එක්ක තිබ්බ වැලි සහ මැටි කියන අපද්‍රව්‍ය දෙක කැල්සියම් ඔක්සයිඩ් එක්ක එකතු වෙලා අයින් කරලා දැම්මා මෙන්න මේවට පොදුවේ කියන මෙන්න මේ සංයෝග දෙකනේ කැල්සියම් සිලිකේට් සහ කැල්සියම් ඇලුමිනේට් කියන මෙන්න මේ සංයෝග දෙකේ මිශ්‍රණයට පොදුවේ කියනවා ලෝ බොර කියලා. ඒවට කියන්නේ ලෝ බොර. ඒවට කියන්නේ ලෝ බොර. හරි? ලෝ බොර කියලා කියන්නේ. එතකොට දැන් ඔන්න පැහැදිලිද? කැල්සියම් ඔක්සයිඩ් සහ සිලිකන් ඩයොක්සයිඩ් එකතු වෙලා කැල්සියම් සිලිකේට් හැදුනා. කැල්සියම් ඔක්සයිඩ් සහ ඇලුමිනියම් ඔක්සයිඩ් එකතු වෙලා කැල්සියම් ඇලුමිනේට් කියන එක හැදුනා. ඒ දෙකම එක මිශ්‍රණයක් විදිහට තියෙන්නේ. ඒකට කියන්නේ ලෝ බොර කියලා. මේ ලෝ බොර කියන එක ද්‍රව යකඩ වලට වඩා ඝනත්වය අඩුයි. ද්‍රව යකඩ උණු වෙච්ච යකඩ තියෙන්නේ. ඒවට වඩා ඝනත්වය අඩුයි. ඝනත්වය අඩු නම් මොකද වෙන්න ඕනේ? දැන් ද්‍රව යකඩ සහ ලෝ බොර කියන දෙක එකට තියෙනවා. උණු වෙච්ච යකඩ සහ ලෝ බොර කියන දෙක එකට තියෙනවා. මේ දෙකෙන් ඝනත්වය වැඩි යකඩ ඝනත්වය අඩු ලෝ බොර. දැන් මේ දෙන්න එකට මිශ්‍රලා තියෙද නැත්නම් තට්ටු දෙකකට වෙන් වෙයිද? තට්ටු දෙකකට වෙන වෙයි. තට්ටු දෙකකට වෙන් වෙනවා. උඩින් තියෙන්නේ මොනවාද? එතකොට. උඩින් මොනවාද එතකොට? උඩින් තියෙන්නේ මොනවාද? ලෝ බොරද යකඩද? ලෝ බොර ලෝ බොර වල ඝනත්වය අඩු නිසා උඩින් තියෙන ලෝ බොර කටින් තියෙන්නේ ලෝ බොර. එතකොට යට තියෙන කරාමේ අරපු ගමන් ද්‍රව යකඩ ටික එළියට එනවා. ද්‍රව යකඩ ටික ඇවිල්ලා ඉවරනාට පස්සේ තමයි ලෝ බොර ටික අයින් වෙන්නේ. අපේ එතකොට ද්‍රව යකඩ සහ ලෝ බොර වෙන් වශයෙන් වෙන් කර ගැනීමේ හැකියාව තියෙනවා. දැන් එතකොට ඔයාලගේ ටියුට් එකේ ඔය සමීකරණ 4 තියෙනවා පිළිවෙලට. ඔය සමීකරණ 4 මැද ඊතලයේ ගහලා නැහැ. මැද ඊතලයේ ගහ ගන්න ඔයාලා. ඊට පස්සේ යපස්සල අපද්‍රව්‍ය ලෙස පවතින සිලිකා හේවත් සිලිකන් ඩයොක්සයිඩ්, ඇලුමිනා හේවත් ඇලුමිනියම් ඔක්සයිඩ් හුණුගල් වියෝජනයෙන් ඇති වූ කැල්සියම් ඔක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරමින් ලෝ බොර වශයෙන් හැඳින්වෙන කැල්සියම් සිලිකේට් හා කැල්සියම් ඇලුමිනේට් සාදයි. අනේ මෙන්න මේ දෙක එතනට ලියා ගන්න. මේ දෙක එතන ලියාගත්තම හරි. ඉක්මන් කරන්න. right. එතකොට මතක තියාගන්න ලෝ බොර කියන්නේ මේ ඉවත් වෙන අපද්‍රව්‍ය ටික.
දැන් ඔන්න ඔයාලගේ සමහරට මෙහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හරිද? යකඩ නිස්සාරණයට අවශ්‍ය යකඩ නිස්සාරණය සඳහා අවශ්‍ය වන කාබන් ඩයොක්සයිඩ් සාදා ගන්නා ප්‍රතික්‍රියාව කුමක්ද කියලා අහයි. යකඩ නිස්සාරණයට අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් සාදා ගන්නා ප්‍රතික්‍රියාව කුමක්ද කියලා අහයි. ඔයාලා ඔය දීලා තියෙන ප්‍රතික්‍රියා හතරෙන් මොන ප්‍රතික්‍රියාවද තෝරගන්නේ? ඉක්මනට කියන්න. ඔය දීලා තියෙන ප්‍රතික්‍රියා හතරෙන් මොන ප්‍රතික්‍රියාවද තෝරගන්නේ? පළවෙනි එක. පළවෙනි එක තමයි ගන්න ඕනේ. කියන්නේ කාබන් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරන කාබන් ඩයොක්සයිඩ් සෑදීමේ ප්‍රතික්‍රියාව තමයි අරගන්න ඕනේ. යකඩ නිස්සාරණයට අදාළ කාබන් ඩයොක්සයිඩ් නිපදවීමේ ප්‍රතික්‍රියාවට. එතකොට කාබන් මොනොක්සයිඩ් හදන ප්‍රතික්‍රියා නම් කීපයක් නැහැනේ. හරිද? එතකොට දැන් කැල්සියම් ඔක්සයිඩ් නේ කැල්සියම් කාබනේට් වියෝජනය කරලත් කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. ඒකත් එන ඕසන්ට නැත්තේ නෑ. එයත් එනවනේ. එයත් එනවා. එතකොට දැන් මෙහෙම ඇහුවොත් යකඩ නිස්සාරණයේදී ඊට අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් ලැබෙන ක්‍රම මොනවද කියලා අහුවා. යකඩ නිස්සාරණයේදී ඊට අදාළ කාබන් ඩයොක්සයිඩ් ලැබෙන ක්‍රම මොනවද කියලා කවුරු හරි අහුවා. ඒකට දෙන උත්තර මොනවද? කියන්න ඉක්මනට දැන් දන්නවනේ කියන්න. යකඩ නිස්සාරණයට අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් ලැබෙන ක්‍රම මොනවද කියලා. 1 3 4 1 3 4 ඔය ඒකේ 3 කියන එක ගන්න මේපා. මොකද දන්නවද ඒක ප්‍රශ්නයක් නෑ. 3 හරි. ඉස්සෙල්ලම 1 ලියන්න ඕන. පළවෙනියට 1 ලියන්න ඕන. 1 කියන එක අනිවාර්යෙන් ලියන්න ඕන. හරිද? ඒ කියන්නේ ඉස්සෙල්ලම ලියන්නේ මුලින්ම ලියන්නේ කාබන් ධන ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ්. ඊට පස්සේ ලියන්න පුළුවන් කැල්සියම් කාබනේට් වියෝජනයෙන් කාබන් ඩයොක්සයිඩ් ලැබෙනවා. ඊළඟ අරකට ලියන්න පුළුවන් තමයි. හීමටයිට් ඔක්සිහරණය වීම. ඔක්සිහරණය වෙනවා කියලා සිද්ධ කරන්නේ. ඔක්සිහරණය තමයි කියන්නේ හීමටයිට් කියන්නේ Fe2O3. එයත් එක්ක ඉන්න ඔය එක ගලවලා අයින් වෙනවනේ. ඒක ඔක්සිහරණය. හීමටයිට් ඔක්සිහරණයේදී ලැබෙන කාබන් ඩයොක්සයිඩ්. ඒකත් හරියක්. ඔව් හරි. ඒ කිව්ව උත්තරේ හරි. ඒතකොට ඉස්සෙල්ලම අරක ලියලා ඉන්න ඕනේ. කාබන් ධන ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් කියලා ලියලා ඉන්න ඕනේ. හරි. Excuse me, sir. Oh. Can I ask a question from you? අහන්නකෝ. Sir, විද්‍යාත්මක ක්‍රමය කියන්නේ මොකක්ද? විද්‍යාත්මක ක්‍රමය. විද්‍යාත්මක ක්‍රමය ඒක ඔයක අහපු එක හොඳයි. විද්‍යාත්මක ක්‍රමය. ඕක මට 11 වසරේදී ඔය ප්‍රශ්නේ ආවා. හරිද? විද්‍යාත්මක ක්‍රමය right. ඒක මම කියලා දෙන්නම්. මෙහෙමයි. විද්‍යාත්මක ක්‍රමය කියලා කියන්නේ අපි දැන් මොකක් හරි විද්‍යාවේදී ගැටලුවක් සඳහා අදාළ පිළිතුර සොයන පිළිවෙල. විද්‍යාවේදී මොකක් හෝ ගැටලුවක් සඳහා අදාළ පිළිතුර සොයන පිළිවෙල තමයි විද්‍යාත්මක ක්‍රමය කියලා කියන්නේ. හරිද? එතකොට මේ විද්‍යාත්මක ක්‍රමය විද්‍යාවේ ගැටලුවක් සෙවීම සඳහා විතරක් නෙමෙයි. අපිට එදිනෙදා ජීවිතයේ අපිට ලැබෙන ඕනෑම ප්‍රශ්නයක් සඳහා පිළිතුරක් සෙවීමට භාවිත කරන්න පුළුවන්. හරිද? විද්‍යාවේ විතරක් නෙමෙයි අපේ එදිනෙදා ජීවිතයේ අපිට ඇතිවෙන ඕනෑම ගැටලුවකට උත්තර හොයන්න මේ විද්‍යාත්මක ක්‍රමය යොදා ගන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට පොලිසියේදී වෙන්නේ විද්‍යාත්මක ක්‍රමය තමයි. පොලිසියේදී ඒ කට්ටිය කරන්නේ විද්‍යාත්මක ක්‍රමය. හැබැයි යාලා දන්නේ නැහැ මේ විද්‍යාත්මක ක්‍රමය තමයි මේ වෙන්නේ කියලා. හරි? මේ සිදු කරන්නේ විද්‍යාත්මක ක්‍රමය කියලා අවබෝධයක් එයා ළඟ නැතුව ඇති. අවබෝධයක් මම හිතන්නේ එහෙම අවබෝධයක් තියෙන කෙනෙක් ඉන්නවද කියලා ඉන්නව ඇති දන්නේ නැහැ. හැබැයි මම හිතන්නේ බොහෝ දුරට ඉඳී කියලා. හරිද? මොකද නෑ ඕනේ. ඒක වැඩි කතාවක් ඕනේ. මෙහෙමයි. දැන් ඔන්න විද්‍යාත්මක ක්‍රමය කියන එක මුල්ම
කාලේ මේ විෂය නිර්දේශ වල තිබුණා. මීට කලින් 2015 නව ප්‍රතිසංස්කරණ කලින් තිබ්බ විෂය නිර්දේශයේ විද්‍යාත්මක ක්‍රමය තිබුණා. විද්‍යාත්මක ක්‍රමය මේ අලුත් විෂය නිර්දේශයේ 6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා තියෙන පාඩම් 99 කොහෙවත් නැහැ. ඒ පාඩම් 99 කොහෙවත් නැති නිසා මට ඔයාලට ඔක කියලා දෙන්න අවස්ථාවක් ආවෙත් නැහැ. ඔය කියලා දෙන්න අවස්ථාවක් ආව නම් මම උගන්වනවා. ඒක කවුරු හරි මම දැක්කේ නැහැ කවුද ඇහුවේ කියලා. මේ කවුරු හරි අහපු කෙනා මේ ගොඩක් හොඳයි ඒක අහපු එක. මම විද්‍යාත්මක ක්‍රමය දැන් පැහැදිලි කරලා කියලා දෙන්නම්. මේ විද්‍යාත්මක ක්‍රමය ගැන එක එක ක්‍රම තියෙනවා. විද්‍යාත්මක ක්‍රමය කියන්නේ මේක මෙහෙම කියලා තියෙනවාට පොදුවේ තියෙන එක සැකක්. හරිද? විද්‍යාත්මක ක්‍රමයේ පළවෙනි පියවර තමයි නිරීක්ෂණය. දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ පරීක්ෂණය, නිරීක්ෂණය, නිගමනය කියලානේ. විද්‍යාත්මක ක්‍රමයේ පළවෙනි දේ තමයි නිරීක්ෂණය. පළවෙනි දේ නිරීක්ෂණය. right? දෙවෙනි එක ගැටලුව හඳුනා ගැනීම. දෙවෙනි එක ගැටලුව හඳුනා ගැනීම. තුන්වෙනි එක කල්පිත ගොඩනැගීම. තුන්වෙනි එක කල්පිත ගොඩනැගීම. හතරවෙනි එක කල්පිත පරීක්ෂා කිරීම. පස්වෙනි එක නිරීක්ෂණ ලබා ගැනීම. හරිද? හයවෙනි එක නිගමනයට එළඹීම. नेतुच අහලා තියෙනවා මේ කොයි හරි ඉදි කියලා. नेतुच කනෙක්ට් වුණානේ කොහොම හරි. මේක මේ අමතර දෙයක් අපි මේ කතා කරන්නේ. පොඩ්ඩක් බලාගෙන ඉන්න. පාඩමේ පොතේ තියෙන එකක් නෙමෙයි. ටියුට් එකේ තියෙන එකක් නෙමෙයි. විෂය නිර්දේශේ නැති වුණාට විෂය නිර්දේශයේ මේ විභාග ප්‍රශ්න වලට අහනවා මේ. බලන්නකො මේ මෙහෙම දෙයක් ඔයාලා ඉගෙනගෙන නැතුව තියෙනවා. නිරීක්ෂණය තමයි ඊට පස්සේ ගැටලුව හඳුනා ගැනීම, කල්පිත ගොඩනැගීම, ඊළඟ කල්පිත පරීක්ෂා කිරීම, නිරීක්ෂණ ලබා ගැනීම, නිගමනයට එළඹීම. ඔය දැන් මම කියන් යන අතරේ මේවා ලියා ගන්න. විද්‍යාත්මක ක්‍රමේ පියවර ටික තමයි මේ. හරිද? සමහර කට්ටිය මේවා නිරීක්ෂණය ගැටලුව හඳුනා ගැනීම කියන එක එකට දාලා කරනවා. හරිද? කල්පිත පරීක්ෂා කිරීම, නිරීක්ෂණ ලබා ගැනීම වගේ නිගමනයට එළඹීම කියලා එකට ලියනවා. එහෙම කරලා සමහර කට්ටිය මේක පියවර 4යි කියලා පෙන්නනවා. සමහර කට්ටිය පියවර 5යි කියලා පෙන්නනවා. හරිද? ඒ අතරේ මම පියවර 6යි කියලා පෙන්නනවා. කමන්නේ ඔක්කොම එකයි. හරි? ඕක තමයි කරන ක්‍රමය. දැන් මම කියන්නම් මේක මොකක්ද කියලා. හරි? විද්‍යාත්මක ක්‍රමයේ පියවර ටික තමයි මේ. හරි? උදාහරණයක් විදිහට අපි ගමු මෙහෙම දෙයක්. හරි? උදාහරණයක් විදිහට අපි ගමු මෙහෙම. ළමයේ ගෙදර ඉන්න කට්ටිය. ගෙදර ඉන්න අම්මයි තාත්තයි අයියයි නංගි 4 දෙනා ඉන්නවා. හරි? අම්මයි තාත්තයි අයියයි නංගි 4 දෙනා ඉන්නවා. මෙයාලා ගෙදර ගේ ඉස්සරහ ලොකු අඹ ගහක් තියෙනවා. අඹ ගහේ ගෙඩි පිරීලා තියෙනවා. ගෙඩි පිරිච්ච අඹ ගහක් තියෙනවා. හරිද? අඹ ගහේ ගෙඩි පිරීලා. දැන් අම්මයි අයියයි නංගි 3 දෙනා. හරි? අයියයි නංගි එක අම්මා යනවා නෑදෑ ගෙදරට. තාත්තා වැඩට යනවා. උන් ගෙදර දැන් කවුරුත් නැහැ. ගේ ලොක් කරලා යතුර මුට්ටියට දාලා ගෙදර බෝඩ් එකක් ගහනවා යතුර මුට්ටිය කියලා. එහෙම ගහලා යනවානේ. දැන් කොහොම හරි ගියා. හරිද? දැන් ඔන්න ගිහිල්ලා අම්මයි අයියයි පුතයි දුවයිනේ. අයියයි නංගි දෙන්න. දැන් හවස එනකොට ගේ ඉස්සරහා තිබිච්ච අඹ ගහ යට හැම තැනම පොඩි අඹ ගැට වැටිලා. හරි? හැම තැනම පොඩි අඹ ගැට වැටිලා.
ඊට පස්සේ අඹ කොළත් හැමතැනම වැටිලා. දැන් මොකද්ද මෙතෙන්දී උනේ? එයාලා දැන් මොකද්ද මේ දකින්න ඇත්තේ? ඔයාලා කියන්න මට ඔයාලා කතා කරන්නේ. මොකද්ද වෙලා තියෙන්නේ නැත්තේ? අඹ හොරු කඩලා. අඹ ගහේ ගෙඩි කවුරු හරි කඩන් ගිහිල්ලා. නේද? අඹ ගහේ ගෙඩි ටික කවුරු හරි කඩන් ගිහිල්ලා. එතකොට මෙයාලගේ හිතට එනවා ගැටලුවක්. දැන් හිතන්න ඔයාලට උනේ කියලා මේක. ඔයාලා ගෙදරෙද්දි කවුරුත් ගෙදර නැතුව ඉන්න වෙලාවක ඔයාලා ගෙදර එනකොට ගෙදර තිබ්බ අඹ ගහේ ගෙඩි ටික ඔක්කොම කඩන් ගිහිල්ලා. ඔයාලා හිතට එකපාරට මොකද දැනෙන්නේ? හොරු පැනලා. ඔව් හොරු පැනලා. ඊට කලින් එනවා අඹ ටික කඩලා. ගෙදර තිබ්බ අඹ ටික කඩලා. කවුරු හරි අරන් ගිහිල්ලා. කවුද මේක කරේ? අන්න. ඉස්සෙල්ලම අපිට ආවේ මට කියන්න නිරීක්ෂණයද නැත්නම් ගැටලුවද ඉස්සෙල්ලම හිතට ආවේ? නිරීක්ෂණයත් එක්ක නේද හිතට ගැටලුවක් ආවේ. නිරීක්ෂණය තමයි මොකද්ද? අඹ ගහ යට අඹ ගැට වැටිලා තියෙනවා. අඹ කොළ වැටිලා තියෙනවා. ගහේ ගෙඩි නැහැ. අන්න නිරීක්ෂණය කළා. ඒකම නංගි කියනවා මෙන්න රෝද පාර තියෙනවා වාහනයක. රෝද පාර තියෙනවා. හරිද? දැන් එතකොට බලන්නකෝ ඒ නිරීක්ෂණ. ඒක මෙයාට ගැටලුවක් එනවා. මොකද්ද ගැටලුව? කවුද අඹ කඩන් ගියේ? ආන්න දෙය ගැටලුව තමයි මොකද්ද? කවුද අඹ කැඩුවේ? හරිද? එහෙනම් ඉස්සෙල්ලාම නිරීක්ෂණය. මට නම් දැක ගමන් තරහා යනවලු. මාවද? තරම දෙයක් නැහැ ඒක ඉගෙන ගන්න යනවා මම උගන්වන්නේ. නිරීක්ෂණය. හරි ඉස්සෙල්ලාම දැක්කා නිරීක්ෂණය. ඒකම ගැටලුවක් ඇති වුණා. ගැටලුව තමයි කවුද අඹ කඩන් ගියේ? ඔන්න ගැටලුව හඳුනාගත්තා. දැන් එතකොට අයියා කියනවා හොරු පැනලා. දැන් ඔයාලා කිව්වේ හොරු පැනලා. නේද? නංගි කියනවා මේ ටයර් පාරක් තියෙනවා. අම්මත් කියනවා මොකා හරි මේක කඩන් ගිහිල්ලා. දැන් ඔන්න මොකද වෙන්නේ? මේවා තමයි කල්පිත. මොනවාද? එක්කෙනෙක් කියනවා හොරු කඩලා. තව එක්කෙනෙක් කියනවා ඔය අර කුඩුකාරයා තමයි ඔක්කොම කරන්න ඇත්තේ. ගෙදර කවුරුත් නැහැ කියලා බලන්න. දැන් කල්පිත. අරු කරන්න ඇති, මූ කරන්න ඇති, මෙහෙම හිතනවා. හරිද? ඔව් එක්ක වඳුර ඇවිල්ලා වෙන්න බැරිද? ඔව් වඳුර ඇවිල්ලා වෙන්න පුළුවන් නේ වාහනේ. ගෙඩි ඔක්කොම ටික කඩන් යන්නේ. නේ? එහෙමත් වෙන්න පුළුවන් නේ. දැන් මට දානවා මට පේනවා මේ දාන ඒවා. වඳුර ආවනම් මම වඳුර ටික කාපු කෑලි ටික බිම තියෙන්න බෑ. නේ? මොකද්ද? කාවිත අබ කඩනලු. අබ නෙමෙයි අබ ගැන කතා කරන්නේ. හරි. එතකොට දැන් ඔන්න දැන් කල්පිත ගොඩනගනවා. තුන්වෙනි පියවර කල්පිත ගොඩනගනවා. දැන් එක කල්පිත. දැන් කල්පිත පරීක්ෂා කරනවා. මොකද්ද? අල්ලපු ගෙදරින් අහනවා. අපි නැති වෙලාවේ කවුද ආවේ? හරි? ඊළඟට ගෙදර CCTV තිබ්බනම් අන්න බඩු කෙලින්ම CCTV චෙක් කරලා බලනවා. කල්පිත පරීක්ෂා කරනවා. CCTV නෑ මේ ගෙදර. නේ? අල්ලපු ගෙදරින් අහලා බලනවා. දැන් ඉතින් ඔහොම බලනවා දැන් වටෙන් පිටින් ආරංචි කර බලන කල්පිත පරීක්ෂා කරනවා. ඔය අතර පොඩි කෙල්ල කියනවා මේ තාත්තා විකුණුවක් දන්නේ නැහැ ගෙඩි ටික. තාත්තා ඊට ගෙඩි විකුණුවක් දන්නේ නැහැ කියලා. දැන් මේ පොඩි කෙල්ලගේ කල්පිතේ තමයි ඒක. අම්මගේ කල්පිතේ එකක්. අර අයියාගේ කල්පිතේ එකක්. පොඩි එකේ කල්පිතේ එකක්. නේ? හරිද? දැන් එතකොට දැන් එක තැන් වලින් අහහ බලනවා. හරිද? දැන් අන්තිමට පොඩි එකා කියනවා ඒක තාත්තවත් මොනවා හරි අර විකුණුවක් දන්නේ. අම්මා කියනවා ඔය කොහේ තාත්තා වෙන තාත්තා වැඩ ගියානේ. දැන් ඔහොම දැන් ගෙදර දැන් ඉන්නවා දැන් කට්ටිය. ගෙදරටලා ඉන්නකොට ඔන්න මේ තාත්තා එනවා හවස 3 විල් එකකින් ගෙදරට එනවා. එළම බහැලේ. එනකොටම එනකොටම ගිහිල්ලා දුවගෙන ඇවිල්ලා කියනවා මේ හොරු කඩලා අඹ ටික කඩලා එනවා කියලා කියන බලන්නකො අපි ගියේ ටිකද මේ කවුද කඩලාන්නේ. ඊට පස්සේ තාත්තා කියනවා මේ මොකද්ද කියන්නේ? තාත්තා කියනවා ආවෝ මේ අඹ කඩලා නේ මට කියන්න බැරි වුණා. මට ඊයේ හම්බුණා මිනිස්සෙක් මේ අඹ ටික ගන්න හොඳ ගානකට විකුණ ගන්න පුළුවන් වෙලාව නිසා මේ මම මේ මිනිස්සයාට එන්න කියලා දවල් එන්න කියලා කඩලා ගියා. මේ සල්ලිත් හම්බුණා මේ සල්ලි ටික කියලා ආම්මා ගත්තට සල්ලි දෙන්න. ඒක බලන්න මොකක්ද වෙලා තියෙන්නේ? කල්පිත පරීක්ෂා කරගෙන ගියා. හරි? කල්පිත පරීක්ෂා කරගෙන ගියා. එක පරීක්ෂා. අවසානයේදී
ඒකේ කල්පිත පරීක්ෂා කරද්දී විවිධ නිරීක්ෂණ ලැබුණා. අන්තිමේ කල්පිතේ තමයි තාත්තා මේ ටික කාටද විකිනවා කියන්නේ. තාත්තාවට පස්සේ තාත්තෙන් ඇහුවාම තාත්තා කියනවා. ඔව් මම මේක කඩලා විකිනවා. මේක නිරීක්ෂණයක්. මොකක්ද නිරීක්ෂණය? නිරීක්ෂණය කියන්නේ ඇස් දෙකට පේන දේ විතරක් නෙමෙයි. ඇස් දෙකට පේන දේත් නිරීක්ෂණ. කන් දෙකට ඇහෙන දේත් නිරීක්ෂණ. නාහෙට දැනෙන දේත් නිරීක්ෂණ. දිවට දැනෙන දේත් නිරීක්ෂණ. මේ අපිට ලැබෙන ස්පර්ශ වේදනා ඒ සියල්ල නිරීක්ෂණ. හරි? ඒ කියන්නේ අපේ තියෙන ඇස කන නාසය දිව සම කියන මේ සියල්ලටම ලැබෙන උත්තේජ අපි ගන්නෙ නිරීක්ෂණය යටතට. හරිද? ඒ ඔක්කොම අයිති වෙන නිරීක්ෂණ වලට. හරි. එතකොට නිරීක්ෂණ වලින් අවසාන නිගමනට එනවා මොකද්ද? හරි නම් තාත්තා තමයි කඩලා කියලා තියෙන්නේ. මීට ගියා මම මේ ඇඟිලේ නැතු විදිය මම තරහින් හිටියේ මේ කවුරු හරි කඩලා අරන් ගිහිල්ලා කියලා අන්න. දැක්කද? එතකොට විද්‍යාත්මක ක්‍රමය තමයි හැම වෙලාවෙම. අපි හිතුවේ නැතුණාට විද්‍යාත්මක ක්‍රමය. දැන් පොලිසියට වෙන්නේ එහෙමනේ. දැන් පොලිසිය ගත්තොත් එහෙම කවුරු හරි දකිනවා මිනිස්සේ පාරේ කානුවක වැටිලා ඉන්නවා. ඒක තමයි නිරීක්ෂණය. පස්සේ කට්ටිය ළඟට යනවා. ළඟට කියලා බලද්දි හැම තැනම තුවාල මේ මිනිස්සයා. බලද්දි මැරිලා. හරි? මැරිලා. පොලිසියට දානවා. පොලිසිය ඇවිල්ලා බලනවා. ඉස්සෙල්ලාම ගන්නේ බලනවා නිරීක්ෂණය. ඊට පස්සේ පොලිසිය ගැටලුව හඳුන ගන්න මොකද්ද? නාඳුනන මිනිස්සෙක් කානුවක වැටිලා මැරිලා ඉන්නවා. තුවාල වෙලා තියෙනවා. හරි. ඒක කල්පිත කරනවා. මොනවද කල්පිත? කවුරු හරි මෙයාව මරලා ගෙනලා දැම්මා. කවුරු හරි පාරේදී මෙයාව ඇක්සිඩන්ට් වෙලා මෙතන වීසිලා මැරුණා. ඒ වගේ මොනවා හරි කල්පිත කරනවා. ඊට පස්සේ යාලේ කල්පිත හරිද කියලා බලනවා. කල්පිත හරිද කියලා බලනවා. කොහොමද බලන්නේ? වටේ CCTV කැමරා චෙක් කරලා බලනවා. ඇක්සිඩන්ට් එකක් වෙලා නම් කවුද කරේ? ඒකදී කල්පිතයත් එක්ක දිගට ගිහිල්ලා අවසානයේ නිගමනයකට එනවා. මොකද්ද උනේ කියලා. හරි? CCTV වල නැත්නම් එයාලා වටේ පිටේ ඒ වෙලාව ඉන්න අයගෙන් ගිහිල්ලා අහලා අර යාළුවගේ කල්පිත දෙකෙන් මොන කල්පිතද හරි කියලා පරීක්ෂා කරලා බලනවා. පරීක්ෂා කරලා බලලා ඊට පස්සේ එතනින් එහාට ඉතුරු ටික එනවා නිරීක්ෂණ. ඒ ලැබෙන නිරීක්ෂණය කියන්නේ කල්පිත පරීක්ෂා කරනවා කියන්නේ CCTV ෆුටේජ් මේ CCTV කැමරා රෙකෝඩ් බලනවා කියන්නේ කල්පිත පරීක්ෂා කරනවා. වටේ පිටේ ගෙවල් වලින් අහලා බලනවා කියන්නේ කල්පිත පරීක්ෂා කරනවා. ඊට පස්සේ ඒ වෙලාවේ ගිය වාහනවල ඩෑෂ් කැම් වල තියෙන රෙකෝඩින් බලනවා කියන්නේ කල්පිත පරීක්ෂා කරනවා. ඒ විදිහට පරීක්ෂා කරලා අවසාන නිරීක්ෂණ ලබාගෙන නිගමනයකට එළඹෙනවා. ඕක තමයි විද්‍යාත්මක ක්‍රමය. අපේ විද්‍යාත්මක ක්‍රමේ පියවර තමයි පළමුව නිරීක්ෂණය. ඊට පස්සේ තමයි ගැටලුව හඳුනා ගැනීම. ඊට පස්සේ අපි කල්පිත ගොඩ නගනවා. අපි ඊට පස්සේ කල්පිත පරීක්ෂා කරලා නිවැරදි කල්පිතය මොකද්ද කියලා තෝරගෙන නිරීක්ෂණ වලින් නිවැරදි කල්පිතය තෝරගෙන නිගමනයකට එළඹීම. ඔක තමයි විද්‍යාත්මක ක්‍රමේ පියවර. හරි? කවුරු හරි අහපු කෙනා ඇත්තටම thank you very good. මේ ප්‍රශ්නේ සියලු දෙනාට ගොඩක් වටින ප්‍රශ්නයක්. මේක මම හිතනවා ලියා ගන්න ඇති කියලා. ඒක සැකකරු කියලා අරන් යන්නේ කියලා ඒක පොලිසියෙන් අහගන්න මම දන්නවා. ඒවත් එහෙම තමයි කල්පිත පරීක්ෂා කරන්නේ. මේ මූ සැකයි, අරු මරන්න ඇති, මූ මරන්න ඇති කියලා එක එකනා සැක කරන එක. ඒ සැක කිරීම කියන්නේ කල්පිත. 10 දිනේ සැක කරා කියන්නේ කල්පිත 10ක්. උඩ ගහලා ඉවරලා කල්පිතේ පරීක්ෂා කරලා හොයා ගන්නවා ඌ දෙන උත්තර අනුව මේ නිගමනයට එනවා. නේ? ලංකාවේ පොලිසිය එහෙමනේ. නේද? දන්නවනේ ඔයාලා අර මේ අර හාවේ හොයන්න දාලා ඇමරිකා මොකද්ද මේ කැලේකට වෙච්ච කතන්දරේ දන්නව නේද? දන්නේ දත් නැහැ කිව්වේ කාටද? කාටද දත් නැත්තේ? දත් නැති ළමයි මේ පන්තියේ ඉන්නේ. දන්නේ දන්නේ නැද්ද? කොච්චි කරලක එකක් හපලා ගා ගන්නකො හොඳට දැවිලා දායි. කරාද බලන්න. හරි අපි ඊළඟට බලමු රන් ලෝහ නිස්තාරණය. රන් ලෝහය නිස්තාරණය කරන්නේ කොහොමද? රන් ලෝහය නිස්තාරණය. ඒ කියන්නේ රන් ලෝහය මේ ලෝහ පස් වලින් රන් ලෝහය වෙන් කරගන්නේ කොහොමද කියලා බලන්න. රත්තරන් කියලා කියන්නේ සක්‍රීයතාව අඩුම ලෝහයක්ද වැඩිම ලෝහයක්ද? මට කියන්න ඉක්මනට. අඩුම ලෝහය. රන් ලෝහය වාතය සමග ප්‍රතික්‍රියා කරන්නේ
ජලය උණු ජලය හිමාලය සමග ප්‍රතික්‍රියා කරන්නේ වෙනත් ලෝහ සමග ප්‍රතික්‍රියා කරන්නේ. ඒ නිසා රත්තරන් කියන ලෝහය පොළවේ ඒ ලෝපස් එක්ක තියෙනකොට තියෙන්නේ නිදහසේමයි තියෙන්නේ. ඒ කියන්නේ රත්තරන් තියෙන ලෝපස් ටිකක් අරගෙන මෙහෙම අතේ මෙහෙම ගාලා මෙහෙම බැලුවොත් එහෙම චූටි දිලිසෙන රත්තරන් කෑලි පේනවා. ඒකට චූටි දිලිසෙන රත්තරන් කෑලි වලින් තමයි රත්තරන් ටික වෙන් කරලා ගන්න ඕනේ. කොහොමද ඒක කරන්නේ? ඒක කරන්නේ මෙහෙම. ඒක කරන්න ක්‍රම කීපයක් තියෙනවා. හරිද? ඒකට ගන්න අපි භෞතික ක්‍රම. ඒකදි කරන්නේ ලොකු කාණුවක් වගේ එකක් හදනවා දිගට කොන්ක්‍රීට් වලින්. ලොකු කාණුවක්. අඩිය පැතලියට ලොකු කාණුවක් හදනවා. ලොකු කාණුවක් වගේ එකක් හදනවා. දැන් මේ දිග කාණුවක් වගේ තියෙන. හරි? ඊට පස්සේ මොකද කරන්නේ? ඔය ලෝපස් හොඳට වතුරේ දිය කරනවා. දිය කරලා හරිද? දිය කරලා මේකට දානවා. දාලා වතුර ගහගෙන යන්න ආරිනවා. මොකද වෙන්නේ? රත්තරන් කියන්නේ ඝනත්වයේ වැඩි දෙයක්. එතකොට මේක දිගේ ගහගෙන යනකොට ඝනත්වයේ අඩු පස්සංශු ඉස්සරහට ගිහිල්ලා අවසානයේ රත්තරන් ටික එක තැන එකතු වෙනවා. රත්තරන් එකතු වෙනවා. දැන් බලන්න ඔයාලා ගෙදර වැහි දවස් වලට මිදුලේ වතුර ගලාගෙන යන තැනක් තියෙනවනේ. මිදුලේ වතුර ගලාගෙන ගිහිල්ලා වතුර බහින තැනක් තියෙනවනේ. එතන වැස්ස ඉවරනාට පස්සේ පහෝදා උදේ බලනකොට කළු පාට වැලි තට්ටුවක් රැඳිලා තියෙනවා දැකලා තියෙනවා. ඔව් සර්. ඔව් ඒ වැලි වලට කියන්නේ ඉල්මනයිට්. ඒ වැලි වලට කියන්නේ ඉල්මනයිට්. ඒ වැලි වලට කියන නම තමයි ඉල්මනයිට්. හරිද? ඒ ඉල්මනයිට් වල ඝනත්වය ගොඩක් වැඩි. ඒ නිසා එයා ඒ ගහගෙන යන ජලයේ එක තැනක එහෙම රැඳෙනවා. ආන් ඒ වගේ රත්තරනුත් කොහොම රැඳෙනවා. හරිද? සාමාන්‍යයෙන් රත්තරන් තියෙන ලෝපස් තියෙන ඒ රත්තරන් අඩංගු ලෝපස් අර කියුබ් 4 විතර ලොකු ටිපර් එකකින් එකක් ගෙනාවොත් හරි කියුබ් 4 ටිපර් එකකින් එකක් විතර ගෙනල්ලා ওই විදිහට දිය කරලා සෝදලා ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් රත්තරන් පවුමක තරම් ප්‍රමාණය රත්තරන් හම්බ වෙයි. හිතන්නකෝ ටිපර් එකක් තරම් පස් ගොඩක් සොයදුවම අර සාමාන්‍යයෙන් එක මාලයක් වගේ හදාගන්න පුළුවන් තරමට රත්තරන් ලැබෙනවා. ඒ කියන්නේ හරි අඩුවෙන් තියෙන්නේ. ඒක සුළු වශයෙන්. හැබැයි අප්‍රිකාව වගේ රටවල් වල ටිකක් වැඩිපුර රත්තරන් තියෙනවා. දැන් ලංකාවේ කැලණි ගඟ ආශ්‍රිතව රත්තරන් ලෝහය අහුවෙන්න ලැබෙනවා කියලා කියන්නේ ඔයාලට විශාල වශයෙන් ලැබෙන්නේ. ඒක ප්‍රතිඵල රහිතයි. ඒ කියන්නේ ඒකට වියදම් කරන ප්‍රමාණයට වඩා අඩු මුදලකින් පිටරටින් ගෙන්නන්න පුළුවන්. ඒ නිසා ඒවා නිස්තරණය කරන්නේ නැහැ. හරිද? එතකොට සාමාන්‍යයෙන් කරන්නේ සක්‍රියතා ශ්‍රේණියේ පහළම තියෙන රත්තරන් රිදී ප්ලැටිනම් වගේ ලෝහ වෙන් කරගන්නේ වෙන මොකෝ ප්‍රතික්‍රියාවක් නැහැ. එක්කෝ ගැරීම්. එහෙම නැත්නම් ජලයේ ගසා යාමට ඉඩ හැරීම වගේ භෞතික ක්‍රමයක් මගින් තමයි මෙයාලා වෙන් කිරීම කරන්නේ. හරි අපි ඒක ඉක්මනට ලියාගමු. හරි. එහෙනම් අපි ඊළඟට ඉගෙන ගමු වායු පිළියෙල කිරීම. මෙන්න වැදගත්ම කොටසක්. මේවා අනිවාර්යෙන් විභාගයට එනවා. මේ වායු පිළියෙල කිරීමේදී අපිට තියෙනවා හයිඩ්‍රජන් පිළියෙල කිරීම, ඊට පස්සේ ඔක්සිජන් පිරිසිදු කිරීම, ඊට පස්සේ පිරිසිදුනේ පිළියෙල කිරීම, ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් පිළියෙල කිරීම. හරිද? නෑ මම chat එකේ දැම වගේක් මයික් එක දාලා. වායු පිළියෙල කිරීමේ යටතේ හයිඩ්‍රජන් පිළියෙල කරන්න තියෙනවා. ඊළඟට ඔක්සිජන් පිළියෙල කරන්න තියෙනවා. ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් පිළියෙල කරන්න තියෙනවා. හයිඩ්‍රජන් පිළියෙල කරන්න සාමාන්‍යයෙන් විද්‍යාගාරයේ භාවිත කරන්න එක ක්‍රමයක්. ඔක්සිජන් පිළියෙල කරන්න විද්‍යාගාරයේ භාවිත කරන බහුලව එක ක්‍රමයක්. ඊට අමතරව ක්‍රම 4ක් විතර තියෙනවා. ඊළඟට කාබන් ඩයොක්සයිඩ් පිළියෙල කරන්න සාමාන්‍ය විද්‍යාගාරයේ භාවිත කරන්නේ එක ක්‍රමයක්. එතකොට මේ ක්‍රම සියල්ලම තියෙනවා
දෝෂ ඇති වෙන්න පුළුවන් අවස්ථා. ඒවා අපි අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. මේ දෝෂ ඇති වෙන්න පුළුවන් අවස්ථා ටික මතක තියාගන්න ඕනේ. එතකොට විභාගෙට ඔයාලට දෙනවා මේ පරීක්ෂණ ඇටවුම වැරදිය. මේ පරීක්ෂණ ඇටවුමේ වැරදිය. ගන්න පොඩ්ඩක් බට කෑල්ලක් දික් කරලා, තව වීදුරු බටයක් කොට කරලා. හරිද? මේ පරීක්ෂණයේදී සමහර වීදුරු බට දිගට දාන්න ඕනේ, සමහර වීදුරු බට කොටට දාන්න ඕනේ. වෙනස් වුණොත් එහෙම ප්‍රතිඵල වෙනස් වෙනවා. ඒ නිසා හරියටම දශමෙට මතක තියාගන්න ඕනේ. කීප වතාවක් මේ රූප සටහන් ඇඳලා මතක තියාගත්තා නම් තමයි හරි. අපි ඉස්සෙල්ලාම බලමු හයිඩ්‍රජන් වායුව පිළියෙල කරගන්නේ කොහොමද? හයිඩ්‍රජන් වායුව පිළියෙල කරගන්න ගොඩක් වෙලාවට ගන්නේ තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සමග සිංක් ප්‍රතික්‍රියා කරවීම. තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සමග සිංක් කැබලි ප්‍රතික්‍රියා කිරීම. ඊට අමතරව තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සමග මැග්නීසියම් පඩි ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. ඒ වගේම තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සමග සිංක් කුඩු ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. ඒ වෙනද මැග්නීසියම් කුඩු ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. ඒ වෙනද ඔය තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය නැතුව සල්ෆියුරික් අම්ලය තනුක සල්ෆියුරික් අම්ලයත් එක්ක සිංක් තහඩු ප්‍රතික්‍රියා කරවන්න පුළුවන්. මැග්නීසියම් ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. මට කියන්න සිංක් මැග්නීසියම් කියන දෙකෙන් කවුද සක්‍රීයතාව වැඩි? ඉක්මන් කියන්නේ සිංක් මැග්නීසියම් වලින් සක්‍රීයතාව වැඩි කවුද? මැග්නීසියම්. Magnesium. මැග්නීසියම් සක්‍රීයතාව වැඩි නිසා මේ ප්‍රතික්‍රියාවට මැග්නීසියම් ගන්න නැහැ. හේතුව තමයි ශීඝ්‍රයෙන් ප්‍රතික්‍රියා කරලා ඉක්මනට හයිඩ්‍රජන් පිට වෙලා අපිට ප්‍රැක්ටිකල් එකේදී අර හයිඩ්‍රජන් එකතු කරගන්න අවස්ථාව පවා සමහර දාට අසීරු වෙන්න පුළුවන්. ශීඝ්‍රයෙන් ප්‍රතික්‍රියා කරන නිසා මැග්නීසියම් සාමාන්‍යයෙන් අඩුවෙන් තමයි ගන්නෙ. ගන්න නැත්නම් ගන්නවා. ගත්ත කියලා වරදකුත් නැහැ. හැබැයි පොඩ්ඩක් අර හිමින් ප්‍රතික්‍රියා කරලා ටික රත් වෙනකොට වේගය වැඩි වෙන එක තමයි ටිකක් හොඳ. ඒ නිසා අපි ගන්න ගොඩක් වෙලාවට හයිඩ්‍රොක්ලෝරික් අම්ලෙත් එක්ක සිංක් තාඩු තමයි. මෙන්න මේ. සිංක් මේක ඝනයක් ධන HCl AQ දාන්නේ ජලීය කියලා කියන්න. මේ දෙන ප්‍රතික්‍රියා කරලා හැදෙනවා ZnCl2 AQ ධන H2 මේක ගෑන. අනිවාර්යෙන් භෞතික තත්ත්ව දැනිය යුතුයි. දැන් බලන්න මේක තුලිතයිද? මේක තුලිත කරනවා නම් අපි මෙතනට දෙකක් දානවා. එතකොට ඕක තුලිත වෙනවා. අර තුලිත සමීකරණ මම ඔයාලට එව්වේ නෑනේ. මම අද රැට හරි තුලිත කරලා ඔයාලට එවන්නම් ඒක බලන්න. හරි? අමතු ගුණා මට. ඔයාලගේ හරි වැරදි බලා ගන්න එපානේ. ඔව් අද රැට හරි මම ඒක ලියලා ස්කෑන් එකක් දාලා WhatsApp එකට දාන්න. හරි? අමතු ගුණා. දැන් මේක තමයි සමීකරණය. දැන් මෙන්න මේක තමයි ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලෙත් එක්ක සිංක් තාඩු ප්‍රතික්‍රියාව. මේකට ගන්න ඇටෝම දැන් මම ඔයාලට කියලා දෙන්නම්. මේකට ගන්න ඇටෝම. දැන් ඔයාලගේ ටියුට් එකේ හිස්තැනක් තියෙනවා රූප සටහන අඳින්න. හරි? එකපාර මම අඳිනකොටම ඇඳන් යන්න පුළුවන් ඔයාලට. දැන් මේක තියෙනවා යට විද්‍යාගාරික සිංක් එහෙම නැත්නම් මැග්නීසියම් වැනි ලෝහ. තනුක හයිඩ්‍රොක්ලෝරික් හෝ තනුක සල්ෆියුරික් වැනි අම්ලයක් සමග ප්‍රතික්‍රියා කරවීමෙන් හයිඩ්‍රජන් වායුව නිපදවාගත හැක. අනිත් පැත්තේ පිටුවේ තියෙනවා තුලිත රසායන සමීකරණේ සිංක් ධන 2 HCl ඊතලයේ ගාලා නැහැ ඊතලයේ ගහ ගන්න. සිංක් ක්ලෝරයිඩ් ධන H2 භෞතික තත්ත්ව දාලක් නැහැ භෞතික තත්ත්වත් ඔයාලා චූඩියට පෑනෙන් දාගන්න. මෙන්න මේක තමයි ප්‍රතික්‍රියාව කරන ඇටෝම. හරිද? මේකට අපිට ඕන කරනවා කේතු ප්ලාස්කුවක්. මේකට අපිට ඕන කරනවා කේතු ප්ලාස්කුවක්. එහෙම නැත්නම් වටාඩි ප්ලාස්කුවක්. එහෙමත් නැත්නම් පැතලි අඩි ප්ලාස්කුවක්. ඔය ප්ලාස්කු වර්ග ටික දන්නවනේ. කේතු ප්ලාස්කුව කියන්නේ මේ වගේ කට තියෙනවා කට පොඩ්ඩක් උඩ වැඩි උසට තියෙනවා. ඊට පස්සේ මේ පහළ කොටස කේතුක ආකාරයට තමයි තියෙන්නේ. කේතු ප්ලාස්කුව කියන්නේ ඔහොම එකක්. ඊළඟට වටාඩි ප්ලාස්කුව කියන්නේ මෙහෙම එකක්. මම ඇන්ද එක පොඩ්ඩක් කැතයි. අඩිය වටකුරු කරනවා වටාඩි ප්ලාස්කුව කියලා කියන්නේ. පැතලි ප්ලාස්කුව කියන්නේ මෙයාගේ අඩිය ෆ්ලැට්. අඩිය පැතලි නම් පැතලි අඩි ප්ලාස්කුව. ওই දෙයට ප්ලාස්කු වර්ග තුනක් තියෙනවා. ඔය තුنين ඕනම එකක් මෙතනට ගන්න පුළුවන් අපිට. ඉතින් මේක බිම තියන්න ලේසි නිසා මම අනුමත කරන්නේ එක කේතු ප්ලාස්කුවක් එහෙම නැත්නම් පැතලි අඩි ප්ලාස්කුවක් හොඳයි කියන එක. හරිද?
මම මෙතන කේතු ප්ලාස්කුව ගන්න. කේතු ප්ලාස්කුවක් ගන්න. හරි? දැන් මම කේතු ප්ලාස්කුව ගන්නවා. මේවා ඔයාලගේ විද්‍යා අච්චුපතෙත් මේ රූප සටහන් තියෙනවා. මේකම බලන් අඳින්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් ගෙදරදී මේ සියලු අච්චුපතේ තියෙන රූප සටහන බලාගෙන අඳින්නත් පුළුවන්. කේතු ප්ලාස්කුව අරගෙන මේ කේතු ප්ලාස්කුවට දාලා තියෙනවා රබර් රැබයක් ගහලා තියෙනවා. රබර් රැබයක් මෙහෙම ගහලා තියෙනවා. රබර් රැබයක්. ඔය රබර් රැබේ සිදුරු දෙකක් හදලා. එක සිදුරකට හයි කරනවා තිසල් පුනීලයක්. තිසල් පුනීලයක් කියලා කියන්නේ මෙන්න මේ වගේ උඩ ලොකුවට තියෙනවා කට. එතනින් පහළට දිගට බටේ තියෙනවා. සාමාන්‍ය අපි දන්න පුනීලෝ වගේ නෙමෙයිනේ. සාමාන්‍ය අපි දන්න පුනීල V අකුර වගේ හැඩ තියෙනවා. පොඩ්ඩක් කොටට තියෙනවා මේ බටේ වගේ කෑලි. තිසල් පුනීලේ එහෙම නැහැ. තිසල් පුනීලේ උඩ තියෙන නිකන් මුට්ටිය වගේ මේ කොටස තියෙනවා. දිගට පහළට බටේ තියෙනවා. සමහර ඒවා මෙහෙම තියෙනවා. සමහර තිසල් පුනීල ඔන්නෝම තියෙනවා. මේ වගේ ගෙඩිය වගේ පේන්නත් නැහැ ඒවා. හරි. කොහොම ගෙඩිය වගේ පේන්නත් නැහැ. ඔන්නෝම තියෙනවා. හරි. තිසල් පුනීල. ඒ කියන්නේ මේකට මොනවයි දාලා මේක පහළට වැක්කිරෙන්න පුළුවන්. ඒකම සමහර තිසල් පුනීල වල මේ වගේ තැනින් තියෙන පොඩි කරාමයක්ත් තියෙනවා. සමහර තිසල් පුනීල වල කරාමයක්ත් තියෙනවා. කියන්නේ ඕනනම් කරාමය ඇරලා චරෝස් ගාලා වැක්කිරෙන්න හදන්න පුළුවන්. ඕනනම් කරාමය වහලා වැටෙන වැක්කිරෙන එක නතර කරන්න පුළුවන්. මේ තමයි තිසල් පුනීලයක් ගන්නවා. තිසල් පුනීලයක් අරගෙන මේ කියලා මේ මොකද රැබේ සිදුරු කරලා අපි තිසල් පුනීලය මේකට දානවා. ඊට කලින් හොඳට මතක තියාගන්න මේ රබර් රැබේ ගහන්න කලින් මේක ඇතුළට අපි සිංක් කැවිලි දාලා තියාගන්න ඕනේ. රබර් රැබේ ගහන්න කලින් මේක ඇතුළට අපි සිංක් කැවිලි දාලා තියාගන්න ඕනේ. සිංක් කැවිලි කීපයක් දාලා තමයි රබර් රැබේ අපි ගහන්නේ. දැන් තිසල් පුනීලය අරගෙන හරිද? තිසල් පුනීලය මේකට සම්බන්ධ කරනවා මතක තියාගන්න. තිසල් පුනීලයේ කෙලවර අපි මේ සිංක් තහඩු වල ගෑවෙන තරමට පහත් කරන්න ඕනේ. තිසල් පුනීලයේ මේ පහළ කෙලවර සිංක් තහඩු වල ගෑවෙන තරමට පහත් කරන්න ඕනේ. ඔන්න දැන් තිසල් පුනීලය හයි කරා. අපි ඊළඟ ගන්නවා විසර්ජක නල. විසර්ජක නල කියන්නේ වීදුරු නල. දිග වීදුරු බට. විද්‍යාගාරවල තියෙන මේ වීදුරු බට. මේ වීදුරු බට එක එක ප්‍රමාණ වලින් තියෙනවා. හැබැයි තනි කෙලින් තියෙනවා. මේ තනි කෙලින් තියෙන වීදුරු බට අපිට පුළුවන් බන්සන් දැල්ලට අල්ලලා ඕන ගානට නමන්න. බන්සන් දැල්ලට අල්ලලා ඒක පොඩ්ඩක් පුරුදු වෙන්න ඕනේ. පුරුදු වුණාට පස්සේ පුළුවන් පොඩ්ඩක් මෙහෙම රත් කරලා එහාට මෙහාට කර කර ඉඳලා මේක රතු පාට වෙනවා වීදුරු බටේ. ගානට නමන්න පුළුවන් ලස්සනට නැවෙනවා. අර PVC බට එහෙම නමන්න රත් කරලා මෙහෙම කරලා එතකොට මේක ටුක් ගාලා දෙක නැවෙනවනේ. ඒ වගේ නැමෙන්නේ නැහැ. මේක ලස්සනට ගානට බෙන්ඩ් එකෙන විදිහට වීදුරු බට නමන්න පුළුවන්. හරිද? අපි මේ විදිහට වීදුරු බටයක් නමනවා. වීදුරු බටයක් නමලා ගන්නවා. හරිද? ඒ නමපු වීදුරු බටේ මෙන්න මේ විදිහට ගහනවා මෙතන. මෙන්න මේ ආකාරයෙන් නමන්නේ. මතක තියාගන්න. ඒ වීදුරු බටේ එච්චර පහළට දාන්නේ නැහැ. මගින් නතර කරනවා මේ ඇති. ඔන්න ඔය තමයි වීදුරු බටේ නමලා තියෙන්නේ. නමලා මෙතනින් ඉහළට මේක ආයේ මේ පැත්තට නමලා තියෙනවා. දැක්කද? වීදුරු බටේ මෙතනින් මෙහෙම කේක් වගේ නැමුවා. මෙහාට ඇවිල්ලා මෙහෙම දුර නැමුවා. දැන් මේ කොන. මේ කොන අපි ජල ද්‍රෝණිකාවක තමයි කිල්ලන්නේ. ජල ද්‍රෝණිකාව කියලා කියන්නේ වීදුරු වලින් හදපු ලොකු බේසමක් වගේ එකක් හිතාගන්න. ජල ද්‍රෝණිකාව කියලා එකක් නැත්නම් වතුර බේසමක් ගත්තත් කමන්නේ. හරිද? right ඔය දැන් මේක සම්පූර්ණ මේ ජලයේ පුරවප එකක් නේ. මේක තියෙනම ජලය දැන් තිරලා තියෙන ජලය. ඔකේ ජලයේ තිරලා තියෙන්නේ. විද්‍යාගාරයේ තව තියෙන උපකරණය වායු සංග්‍රහණ මංචය. හරිද? වායු සංග්‍රහණ මංචය. ඒක නිකන් මේ වගේ. අර ප්ලාස්ටික් කප් එකක් අරගෙන. හරිද?
ඉන්න පොඩ්ඩක් පෙන්නන්න. වායු සංග්‍රහණ මංචයක් නැහැ. වායු සංග්‍රහණ මංචයේ හැඩයක් මම පෙන්නන්නවා ඔයාලට. හරි අහන්න. බලන්න. වායු සංග්‍රහණ මංචය මෙන්න මේ වගේ එකක්. දැන් මේක මේ කප් එකක් නෙමෙයි. අර යෝගට් කප් එකක් නෙමෙයි. යෝගට් කප් එකක්. ලොකු. මේ වගේ එකක් තමයි. අර ආයතරයක් අරයාගේ සද්ද ඇහෙනවා. කවුද මදුෂා ජයමාලි. මයික් එක ඔෆ් කරගන්න. ඔයාලට මම කියන ඇහෙන්නේ නැද්ද මේ කවුද මදුෂා ජයමාලි කියලා නම තියෙන වෙන කාගේ නමක් දන්නේ නැහැ. ඒකෙදි ඇතිලින සද්ද මෙහෙත් ඇහෙනවා. මයික් එක ඔෆ් කරන්න මට ඔයාගේ මයික් එක මෙහෙන් ඔෆ් කරන්නත් බෑ. හරි අහගන්න. මෙන්න මේ වගේ එකක් තමයි. හරි. මෙන්න මේ වගේ පිංගම් මැටි වලින් හදපු එකක් තමයි වායු සංග්‍රහණ මංචය කියලා කියන්නේ. මේ වායු සංග්‍රහණ මංචයේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේ වගේ කප් එකක්. එයාගේ මැද මෙන්න මේ වගේ මැද මේ හරි හිලක් තියෙනවා. මෙන්න හිලක්. මෙන්න මෙහෙම මේ කොටස සිදුරක්. මේ කොටස සිදුරක් මේ විදිහට. මේ කළු පාටින් තියෙනා වගේ ඒ කොටස සිදුරක්. ඊට පස්සේ මේ වගේ මේ පැත්තකිනුත් මෙන්න මෙහෙම සිදුරක් තියෙනවා. නිකන් දොරක් දාලා වගේ මේ දොරක් වගේ මෙහෙම සිදුරකුත් තියෙනවා. පේනවද? හිතන්න දැන් මේ ටික මෙහෙම කපලා අයින් කරා කියලා මම. මේ ටිකෙන් කපලා අයින් කරා කියලා හිතන්නකෝ. ආන් ඒ වගේ. මෙතන මෙහෙම කපලා අයින් කරා කියලා හිතන්නකෝ. ඒ වගේ. හරිද? මොකද්ද වෙන්නේ? මෙන්න මේ සයිඩ් එකේ තියෙන සිදුර තියෙනවා මම මේක ගත්තේ මේ සයිඩ් එකේ තියෙන සිදුර. ඔය සිදුරෙන් මේක ඇතුළට යන්න මෙහෙම තියනවා. එතකොට මේ බටේ යන්නේ මේ සයිඩ් එකේ තියෙන සිදුරේ. වායුවක් නිකුත් වුණොත් මොකද වෙන්නේ? මේක ඇතුලේ වායුව පිරීලා මෙන්න මේ සිදුරෙන් උඩට එනවා. අන්න ඒක තමයි වායු සංග්‍රහණ මංචය කියලා කියන්නේ. ඒ කියන්නේ ඕකෙන් පිට වෙන වායු ටික එකතු කරගන්න තියෙන උපකරණය තමයි වායු සංග්‍රහණ මංචය. හරි. එතකොට මෙන්න මේ විදිහට වායු සංග්‍රහණ මංචය හරි පැහැදිලිද දැන් එතකොට මෙතනින් ආපු නලය දැන් වායු සංග්‍රහණ මංචය ඇතුලින් දාලා තියෙනවා. දැන් මේක ඇතුලේ මෙයාගේ වායු වර්ගයක් එනවනම් මේක ඇතුලේ පිරලා මේ මැද තියෙන සිදුරෙන් තමයි උඩට යන්නේ. දැන් මේක උඩ හරිද? මේක උඩ යටිකුරු කරලා තියෙනවා වායු තරාවක් ජලයේ පුරවපු. ජලයේ පුරවපු වායු තරාවක් මේක ඇතුලේ යටිකුරු කරලා තියෙනවා. මෙන්න මේ. ඔන්න ඔහම තියෙනවා. දැන් ඊළඟ වැඩේ තමයි මොකද්ද? අපි මෙන්න මේක දැන් ඔක්කොම හරි. මේකට අපි දානවා HCl. හයිඩ්‍රොක්ලොරික් අම්ලය දානවා. තනුක හයිඩ්‍රොක්ලොරික් අම්ලය දානවා. දැන් මම මොකද වෙන්නේ? මේක සම්පූර්ණයෙන් මෙහාට ගිහිල්ලා මේක ඇතුලේ HCl පිරෙනවා මෙහෙම. මතක තියාගන්න HCl අම්ලය පිරෙනකොට මෙන්න මේ තිසල් කුණීලේ යට කෙලවර HCl අම්ලයෙන් වැහෙනකම් පුරවන්න ඕන. ඒ නිසා තමයි මේ තනුක මොකද්ද මේ තිසල් කුණීලේ කෙලවර මේ සිංක් තහඩු වල ගෑවෙන තරමට පහත් කරන්න කියලා කියනවා. එතකොට පොඩ්ඩක් HCl දැම්මත් මේක වැහෙන්න පිරෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් මේක ඇතුලේ ප්‍රතික්‍රියා කරනවා. මේක ඇතුලේ ප්‍රතික්‍රියා කරලා හැදෙනවා හයිඩ්‍රජන්. ඒ හැදෙන හයිඩ්‍රජන් මේකේ මේ නලයේ දිගේ විසර්ජක නලය. මේ විසර්ජක නලය ඔස්සේ ඇවිල්ලා වායු සංග්‍රහණ මංචය තුළට ඇතුළු වෙනවා. වායු සංග්‍රහණ මංචය තුළ මේක එකතු වෙලා මැද සිදුරෙන් උඩට එනවා.
ඒ උඩට ඇවිල්ලා මෙන්න මේ වායු තරාව තුල මේ හයිඩ්‍රජන් වායුව රැස් වෙනවා මෙන්න මේ විදිහට. මේක ඇතුලේ මේ හයිඩ්‍රජන් වායුව රැස් වෙනවා. හරිද? ඔය මේක ඇතුලේ දැන් තියෙන්නේ මේ හයිඩ්‍රජන්. ඔන්න හයිඩ්‍රජන් වායුව රැස් වෙනවා. ඕක තමයි හයිඩ්‍රජන් වායුව පිළියෙල කිරීමේ ක්‍රමය. ඔන්න ඇටවුම. මෙතෙන්ට ඕනම් පැතලෙඩි බ්ලාස්කුවක් තියන්න පුළුවන්. වටාඩි බ්ලාස්කුවක් තියෙනවා නම් ආධාරයකට හයි කරන්න ඕනේ. නැත්නම් එහාට මෙහාට එයා පෙරලෙනවා. හරි. මට කියන්නකෝ හයිඩ්‍රජන් නිෂ්පාදනය කිරීමේ මේ ප්‍රැක්ටිකල් එක තේරුණාද කියන්නේ? මේ ප්‍රැක්ටිකල් තේරුණා. එතකොට මෙන්න මේකෙදි මේ හයිඩ්‍රජන් එකතු කරගත්තේ හරි හයිඩ්‍රජන් එකතු කරගත්තේ අහගන්න හොඳට හයිඩ්‍රජන් එකතු කරගත්තේ මේ වායු තරාව අපි හැරෙව්වේ ජලයේ නේ වායු තරාව ජලයේ තුල තමයි යටිකුරු කරේ නේද වායු තරාවට තමයි පුරවගත්තේ වායු තරාව යටිකුරු කරලා තිබුණේ බලන්න මේ වායු තරාව යටිකුරු එතකොට මේක තියෙන ජලය තමයි අයින් කරේ. වායු තරාව යටිකුරු කරලා ඒක තුළ තියෙන ජලය අයින් කරා. ජලය අයින් කරනකොට අපි කිව්වා විස්ථාපනය කරනවා. මතකද ආගමික නියමෙත් කිව්වේ විස්ථාපනය වෙන ජලය. දැන් මෙතන ජලය විස්ථාපනය වෙනවා. එහෙනම් මේකට අපි කියනවා යටිකුරු ජල විස්ථාපන ක්‍රමය. යටිකුරු ජල විස්ථාපන ක්‍රමය. එහෙම නැත්නම් ජලයේ යටිකුරු විස්ථාපන ක්‍රමය. හරිද? ජලයේ යටිකුරු විස්ථාපන ක්‍රමය කියලා කියනවා. එහෙම නැත්නම් යටිකුරු ජල විස්ථාපන ක්‍රමය කියලා මේක අපි හඳුන්වනවා. හරිද? ඒක අනිත් පැත්තේ ලියලා තියෙනවා. ජලයේ යටිකුරු විස්ථාපන ක්‍රමය මගින් සෑදෙන වායුව රැස් කරගනි. දැන් හයිඩ්‍රජන් කියන්නේ හරිද? හයිඩ්‍රජන් කියලා කියන්නේ ඉතා සැහැල්ලු වායුවක්. හයිඩ්‍රජන් වායුව සැහැල්ලු නිසා එයා හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ඉහළට යන්නද නැත්නම් පහළට එන්නද? ඉහළට යන්න. ඔව්. හයිඩ්‍රජන් කියන්නේ ඝනත්වයලු සැහැල්ලු වායුවක් නිසා එයා නිතරම උත්සාහ කරනවා ඉහළට යන්න. ආන් ඒකේ ප්‍රයෝජනට අරගෙන අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මේ ජලයේ අටිකුරු ස්ථාපන ක්‍රමය කියන එක පැත්තකින් තියෙන. අපිට මේ ජලය සම්පූර්ණයෙන් අයින්ම කරලා ජලය නැතුව මෙහෙම කරන්නත් පුළුවන්. ජලය නැතුව මෙහෙම කරන්නත් පුළුවන්. මොකද්ද? අපිට පුළුවන් ඕනනම් මෙහෙම කරන්න. අපි මෙතනින් එහාට ගන්නවා රබර් නලයක්. මේකට ගහනවා රබර් නලයක්. රබර් නලයක් ගන්න. අර නලයේමත් කමක් නැහැ. ඒකම ඒ තිබ්බ එකම උනත් කමක් නැහැ. නැත්නම් රබර් නලයක් හරි ගහලා අපි අර වායු තරාව මේ පැත්ත හරවලා තියෙනවා. වායු තරාව නිකන් මෙහෙම තියෙනවා. දැන් මොකද වෙන්නේ? මෙතනින් එන හයිඩ්‍රජන් මේක ඇතුලේ පිරෙනවා. මේකේ තියෙන නිකන් වාතය මෙහෙම පහළට යනවා නේ. හයිඩ්‍රජන් මේක ඇස්සේ පිරෙනවා. මේක ඇතුලේ තියෙන වාතය එළියට යනවා. අපි ඕකට කියනවා වාතයේ යටිකුරු විස්ථාපන ක්‍රමය. ඇයි මේක ජලය තුල නෙමෙයිනේ. වාතය නිකන් එළියනේ. නිසා මේකට කියනවා වාතයේ යටිකුරු විස්ථාපන ක්‍රමය. වාතයේ යටිකුරු විස්ථාපන ක්‍රමය. එහෙනම් අපිට හයිඩ්‍රජන් රැස් කරගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් ජලයේ යටිකුරු විස්ථාපන ක්‍රමය. අනිත් එක වාතයේ යටිකුරු විස්ථාපන ක්‍රමය. හරිද? අනිත් පැත්තේ පිටුව පෙරලා ගන්න. ඒකේ පොඩි කොටුවක් තියෙනවා. ඒ කොටුවේ මෙන්න මේ රූපය ඇඳගන්න. දැන් මෙන්න මේක. දැන් මේවා මේ ඔයාලට වෙනම හොඳට මතක තියාගන්න. හරි? මෙන්න මේවා මේ වෙනම කොහෙවත් ලියන්න දෙන්නේ නැහැ. හරිද? වීඩියෝ එක රෙකෝඩ් වෙනවා right. මේක වීඩියෝ එකේ තියෙනවා ඒකට. හරි? එතකොට ඔයාලට මේක අවශ්‍ය වෙලාවට YouTube එකට ගිහලා බලන්න පුළුවන්. හරිද?
YouTube එකේ අනිවාර්යෙන් බලද්දී අර රතු පාට subscribe button එක press කරලා ඒක subscribe කරන්න අමතක කරන්න එපා. හරිද? මේ ඉන්න ගාන පොඩ්ඩක් වැඩි වෙන තරමට මටත් හොඳයි. එතකොට ඔයාලට අනිවාර්යයෙන්ම වීඩියෝ එක දාපු ගාම එනවනේ. ඒ නිසා ඒ වැඩේ ඒක කරලා කියන්න. මේ මෙන්න මේක හොඳට මතක තියාගන්න. කවුරු හරි හරි කවුරු හරි මේ තිසල් පුනීලේ මේ කට උඩට ඉස්සලා තිබ්බොත් මේ විදිය. මොකක් වෙයිද? තිසල් පුනීලේ මේ කට උඩට ඉස්සුවොත් මොකක් වෙයිද? මේව තිබ්බොත් මොකක්ද වෙන්නේ? හිතලා කියන්න බෑ කවුරු හරි. හයිඩ්‍රජන් පුණුවෙන් එළියට යනවා. හයිඩ්‍රජන් වායුව පුඩියෙන් එළියට යනවා. දැන් මේකේ තියෙන HCl ටික ටොක්ස් ගාලා වැක්කිරලා යනවා. හරි? වැක්කිරලා ගියාට පස්සේ දැන් මේක ඇතුළේ ප්‍රතික්‍රියා කරනවා. දැන් මේක නිකම්ම හිතුවක් නේ. මේ හැදෙන හයිඩ්‍රජන් මේ පැත්තෙන් ටිකක් කියයි වැඩි ප්‍රමාණයක් මෙතන යනවා. එතකොට අපේ පරීක්ෂණයේ ප්‍රතිඵල රහිත වෙනයි. එහා පැත්තට යන්නේ නැතුව මෙහෙමත් යනවා. ඒ නිසා මෙතෙන්දි කවදාවත් අපි මේ තිසල් පුනීලේ කට උඩට ගන්නෙ නැහැ. හරි? තිසල් පුනීලේ හැම වෙලාවෙම කට තියෙන්න ඕනේ මෙහෙම පහළට. හරි? එතකොට මෙහෙම දෙයක් වෙනවා. දැන් මේක ඇතුලේ පීඩනය වැඩි වෙද්දී මේ තියෙන අම්ලේ පොඩ්ඩක් තිසල් පුනීලේ දිගේ උඩට යන්න යනවා. ඒකට කමක් නැහැ. උඩටම යන්නේ නැහැ. පොඩ්ඩක් උඩට ගිහලා නතර වෙනවා. ආයෙ පහළට එනවා. මෙහෙම වෙනවා. මේ පැත්තේ යනවනේ. ආන් නිසා තමයි මතක තියාගන්න ඔයාලට විභාගෙදී මේ තිසල් පුනීලේ මේ කෙලවර උස්සල රූපයක් ඇඳලා දෙයි. එතකොට ඔයාලා තේරුම් ගන්න ඕනේ රූපය වැරදි. එතකොට ඔයාලා ලියන්න ඕනේ අහනවා. පරීක්ෂණයේ ඇති දෝෂ මොනවද? ලියන්න ඕනේ තිසල් පුනීලය මෙහෙම තිබ්බොත් තිසල් පුනීලය මේ පහළ කෙලවර අම්ලය තුල ගිලෙන පරිදි පහත් කරන්න. තිසල් පුනීලේ පහළ කෙලවර අම්ලයේ ගිලෙන පරිදි පහත් කරන්න කියලා ලියන්න. කවුරු හරි මෙහෙම දාලා තිබ්බොත් ඔහම දාලා තියෙනවා. ඔහම දාලා තිබ්බොත් දැන් මෙයාත් මෙහෙම පහළට තියෙනවා. මෙයාත් පහළට තියෙනවා මේකත් මෙහෙම දාලා. දැන් මොකක් වේද කියන්නේ? හයිඩ්‍රජන් වායුව මේක ඇතුලේ හැදෙනවා. හැදෙන හයිඩ්‍රජන් යන්න දෙයක්. හයිඩ්‍රජන් වායුව යනවා. හයිඩ්‍රජන් වායුව හැදෙනවා යන්න දෙයක්. දැන් මොකද වෙන්නේ? යන්න දෙයක් නැති නිසා මේක තද වෙලා තෙරපිලා අවසානයේ මොකද වෙන්නේ? ඒ පීඩනය වැඩි නිසා මේ විසර්ජක නලය ඔස්සේ මේක ඇතුලේ තියෙන ආම්ලය තමයි ගමන් කරන්නේ. මේකෙන් ආම්ලය විදිහින් පටන් ගන්නවා. ඒක මෙතනොත් මේක දිගට ආම්ලය උඩට යන්න පටන් ගන්නවා. අයි මේකද පීඩනය වැඩි වෙන නිසා. එතකොට මොකද වෙන්නේ? එතකොට වෙන්නේ මේ නලේ මේකේ ආම්ලය වීජ වෙන පටන් ගනි විදිහින් පටන් ගනි. මෙහෙම ආම්ලය උඩට එන්න පටන් ගනි. මේසේ ඇඟ පුරා හැමතැනම ආම්ලය ඉහිරිලා තුවාල වෙන්නත් පුළුවන්. හරිද? මෙහෙම දාලා තිබ්බොත් කියන්නේ මොකද්ද? මෙහෙම තිබ්බොත් රූප සටහන් මොකද්ද වැරද්ද? ඉක්මනට කියන්නේ. මෙහෙම රූප සටහන් තිබ්බොත් මොකද්ද වැරද්ද? විසර්ජක නලය පහළ දික් කරලා විසර්ජක නලය අංගය තුල ගිලී තිබීම වරදක්. හරි? කියන්න ඕනේ. ඔබ වරදක් කරනවා මචං. පොකුඩු උස්සපන් කියලා කියන්න ඕනේ. විසර්ජක නලය ඉහළ කෙළවර කිරල ඇබේ ආසන්නයට ඔසවන්න. ඒක තමයි කියන්නේ. හරි? විසර්ජක නලයේ පහළ කෙළවර කිරල ඇබේ අසලට ඔසවන්න. right? එහෙනම් ඔය තමයි එන්න පුළුවන් දෝෂ. ඔය මතක තියාගන්න ඕනේ. දැන් කොහේ හරි කඩුතටහනක් හරි දාලා තියාගන්න. ප්‍රශ්න වලට අහනවා. හරිද? හරි. ඊළඟ බලමු අපි හයිඩ්‍රජන් වායුවේ තියෙන භෞතික ලක්ෂණ. සාමාන්‍ය වාතයට වඩා ඝනත්වය අඩු වෙන නිසා පැහැල්ලුයි ඉහළට ගමන් කරනවා. හයිඩ්‍රජන් බැලුම් පුරවන්න ගන්නෙත් ඒකයි. එයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධය. ඒව මතක තියෙන්න ඕනේ. හරි? හයිඩ්‍රජන් වල සාපේක්ෂ අණුක ස්කන්ධය. දැන් හයිඩ්‍රජන් 1 2 ඔහොම තියෙනවා. නෑ sorry. 1 1 හයිඩ්‍රජන් 1 1. හයිඩ්‍රජන් තියෙන අණුවක් විදියට. H2 හයිඩ්‍රජන් තියෙන අණුවක් විදියට. එතකොට මෙයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධය 2යි. හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 1යි. හයිඩ්‍රජන් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 2යි. දෙකක් නිසා 2යි. ඒවා මතක ඒවා භෞතික ලක්ෂණ. හරි ඒවා භෞතික ලක්ෂණ. හොඳට මතක තියාගන්න ඕනේ. දහනය කරන්න පුළුවන් මෙයා. මෙයා දහනය වෙන්නේ. හයිඩ්‍රජන් දහනය වුණාම මොකද්ද අපිට දකින්න ලැබෙන්නේ කියන්න බලන්න.
හයිඩ්‍රජන් දහනයේදී ලැබෙන නිරීක්ෂණය මොකද්ද? උදුරු පාට වායුවක් පිටින් එක්කෙනෙක් කිව්ව උත්තරේ හරියට. මොකද්ද? පොප් හඬක් සහිතව දහනය වෙනවා. පොප් කියලා ඇහෙනවා. මේක පුපුරනවා වගේ එන්නේ. පොප් ගාලා පුපුරනවා. මෙයා මම පරීක්ෂණ වලට කරලා පෙන්නලා 8 වසරේදී කරලා පෙන්නවා. හරි? අර වායු තරාවකට එහෙම නැත්නම් ලොකු මිනුම් තරාවකට හයිඩ්‍රජන් දාලා පත්තු කරාම රතිඤ්ඤ කරපත් වුණා වගේ මහා ලොකු සද්දයක් ඇහෙනවා. පටෝන් ගාලා සද්දයක් ඇහෙනවා. හරි? ඒ කියන්නේ ඒක පොප් හඬ නංවමින් ඒ කියන්නේ පුපුරලා දහනය වෙනවා. හරිද? හයිඩ්‍රජන් වායුව දහනය මොකද ජලයේ ඉතා සුළු වශයෙන් දිය වෙනවා. ජලයේ ඉතා සුළු වශයෙන් දිය වෙනවා. හයිඩ්‍රජන් වායුවට වර්ණයක් නැහැ. පේන්නේ නැහැ. හයිඩ්‍රජන් කියලා පේන්නේ නැහැ. වර්ණයක් නැහැ. දැන් නයිට්‍රජන් ඩයොක්සයිඩ් ගත්තොත් දුඹුරු පාටයිනේ. හයිඩ්‍රජන් වලට වර්ණයක් නැහැ. ඒ වගේම ගඳක් සුවඳකුත් නැහැ. අපි බලමු අනිත් පැත්තේ හයිඩ්‍රජන් වායුව හඳුනා ගැනීම. කොහොමද හඳුනගන්නේ? අපි කරන්නේ මෙහෙම දෙයක්. දැන් මේකට හයිඩ්‍රජන් පිරලා නම් තියෙන්නේ. මේ හයිඩ්‍රජන් පුරවගත්ත වායු තරාවක් නම් අපි මෙයාට ලං කරනවා දැල්ල සහිත පුලිඟු කීරා. දැල්ල සහිත. ඒ කියන්නේ ඉරටුවක් ගන්නවා, පත්තු කරනවා දැල්ලත් එක්ක. දැල්ල තියෙන්න ඕන. දැල්ල සහිත පුලිඟු කීරා මෙයාට අපි ලං කරනවා. දැල්ල සහිත පුලිඟු කීරා මෙයාට අපි ලං කරනවා. ලං කරනවත් එක්කම මේක ඇතුලේ තියෙන මේ හයිඩ්‍රජන් ටික දහනය වෙනවා. දහනය වෙලා ඇති වෙනවා පොප් කියන හඬ. පොප් හඬක් සහිතව මෙයා දහනය වෙනවා. ඕක තමයි හයිඩ්‍රජන් හඳුනා ගන්න තියෙන එකම ක්‍රම. හරිද? අපි ඊළඟ බලමු හයිඩ්‍රජන් වායුවේ භාවිතයන්. හයිඩ්‍රජන් මොනවටද ගන්න? හරිද? රොකට් ඉන්ධනයක්, ද්‍රව හයිඩ්‍රජන්. ඔයාලා රොකට් වල රොකට් ෆුවල් කියලා බලන්න සර්ච් කරලා ඒ බැලුවම වලට පෙනෙයි ද්‍රව හයිඩ්‍රජන් සහ ද්‍රව ඔක්සිජන් කියන දෙක එකතු කරලා තමයි රොකට් එකක් ඉහළ අහසට යන්නේ. ඒතකොට රොකට් එකක් ඉහළ අහසට යනකොට ද්‍රව හයිඩ්‍රජන් ද්‍රව ඔක්සිජන් එකතු වෙලා දහනය වෙලා තමයි ඉහළට යන්නේ අර ආස්කුර යනවා. ඔයාලට පේනවා විශාල දුම් වලාවක්. ඒ විශාල දුම් වලාව කියන්නේ දුමක් නෙමෙයි. සාමාන්‍ය වාහනයක ගමන් කරනවා වගේ ඉන්ධන දහනයෙන් ඇති වෙන දුමක් නෙමෙයි. එතන තියෙන්නේ ඔක්සිජන් හයිඩ්‍රජන් එකතු වෙලා හැදෙන විශාල ජල වාෂ්ප වලාවක්. ඒ රොකට් එකක් ඉහළ අහසට යනකොට දහනය වෙන්නේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් නිසා පරිසරයට කිසිම හානියක් නැහැ. ඇති වෙන ජල වාෂ්ප ගොඩක්. හරිද? ඊළඟට මෙන්න මෙයා මේ අනිවාර්යයෙන් මේවා කටපාඩම් කරලා තියාගන්න. සාමාන්‍ය පෙළ විභාගයේ කෙටි ප්‍රශ්න වලට එනවාමයි මේවා. මාගරින් නිෂ්පාදනය. එළවලු තෙල් වලින්. හරිද? එළවලු තෙල් වලින් මාගරින් ඒ කියන්නේ සූර්යකාන්ත ඇට තෙල් තියෙන ඒ වගේ එළවලු තෙල් වලින් මාගරින් නිෂ්පාදනය කිරීමට හයිඩ්‍රජන් වායුව අවශ්‍ය වෙනවා. ශාක තෙල් වලින් එළවලු තෙල් නෙමෙයි ශාක තෙල්. එළවලු තෙල් කියලා කියුනේ මට. ශාක තෙල්නේ. ශාක තෙල් වලින්. ඒ කියන්නේ පොල් තෙල් පවා ශාක තෙල්. හැබැයි ඒවා ගන්න පොල් තෙල් ගන්න නැහැ. හරිද? ශාක තෙල් වලින් මාගරින් නිෂ්පාදනය. මාගරින් සහ බටර් කියන්නේ දෙකක්. බටර් හදන්නේ කිරි වලින්. එළ කිරි හෝ මී කිරි වලින් නේ. මී කිරි වලින් බටර් හදන්නේ. එතකොට මාගරින් හදන්නේ ශාක තෙල් වලින්. ඔය ඇස්ට්‍රා මාගරින් කියලා තියෙන ඒවා ශාක තෙල් වලින් හදපු එකක්. ඊළඟට මේ නයිට්‍රජන් වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරවලා ඇමෝනියා නිෂ්පාදනය කරනවා. නයිට්‍රජන් වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරලා ඇමෝනියා NH3 නිෂ්පාදනය කරනවා. විශේෂිත ප්‍රතික්‍රියා ක්‍රමයක් ඒක. නිකන් සාමාන්‍ය ප්‍රතික්‍රියා කරවන්න බෑ. නයිට්‍රජන් වායුව හයිඩ්‍රජන් වායුව ප්‍රතික්‍රියා කරලා ඇමෝනියා නිෂ්පාදනය කිරීම. තුලිත නැහැ සමීකරණේ. සමීකරණ තුලිත නැහැ තුලිත කරගන්න ඔයාලා. හරිද? පුළුවන් ඕනනේ මෙතනට දෙකක් දාන්න දැන් තුනක් දාන්න තියෙන්නේ. හරිද? නයිට්‍රජන් සමග ප්‍රතික්‍රියා කරලා ඇමෝනියා නිෂ්පාදනය කිරීමට හයිඩ්‍රජන් වායුව යොදා ගන්න. හරිද? ඊළඟට යූරියා වගේ පොහොර නිෂ්පාදනයේට ඊළඟට කාබනික සංයෝග ඔක්සිහරණයට. ඒක කඩපාඩම් කරලා තියාගන්න. ඒක අවශ්‍ය වෙන උසස් පෙළේ තමයි ඒක වැඩි විස්තර දෙන්න උසස් පෙළේ. කාබනික සංයෝග ඔක්සිහරණය සඳහා.
ඒ වලට ඔක්සිහරණ ක්‍රියාවලිය උසස් පෙළදී දැනගන්න පුළුවන්. සාමාන්‍ය පෙළට වගේ කාබනික සංයෝග ඔක්සිහරණ කියන කතාව නැහැ. ඒ වුණාට ඒක මතක තියාගන්න ප්‍රයෝජනයක් විදියට. හරි දැන් එතකොට ඔයාලට කියලා දුන්නා හයිඩ්‍රජන් වායුවේ භෞතික ගුණ, හයිඩ්‍රජන් වායුව නිෂ්පාදනය කරන ආකාර, හයිඩ්‍රජන් වායුව හඳුනා ගන්න ආකාරය සහ හයිඩ්‍රජන් වායුවේ ප්‍රයෝජන. දැන් ඊළඟ බලමු අපි ඔක්සිජන් වායුව. අපි ඊළඟ බලමු ඔක්සිජන් වායුව. අපි ඊළඟ බලමු ඔක්සිජන් වායුව. ඔක්සිජන් වායුව නිෂ්පාදනය කිරීමේදී විද්‍යාගාරයේ බහුලව භාවිත කරන ප්‍රතික්‍රියාව තමයි පොටෑසියම් පර්මැංගනේට්. හරි පොටෑසියම් පර්මැංගනේට් රත් කිරීම, ඒ කියන්නේ වියෝජනය කිරීම මගින් පොටෑසියම් පර්මැංගනේට් වියෝජනය කිරීම මගින් ඔක්සිජන් නිෂ්පාදනය කිරීම. හරිද? පොටෑසියම් පර්මැංගනේට් කියන්නේ කොන්ඩිස්. සූත්‍රය KMnO4 මේක ගණයක්. මෙයා රත් කරනවා. මෙයා රත් කරාම පොටෑසියම් මැංගනේට් හැදෙනවා. ඒ කියන්නේ K2MnO4 පොටෑසියම් මැංගනේට් හැදෙනවා. ඊළඟට මැංගනීස් ඩයොක්සයිඩ් හැදෙනවා. ධන MnO2. ඊළඟට පිට වෙනවා ඔක්සිජන් වායුව. ධන O2. දැන් මේවා ඝන මේක විතරක් වායු. අන්න මෙයත් ඝන අරය වායු. හරිද? මෙයා වතුරට දැම්මොත් දම් පාටයි. මම හොඳට මතක තියාගන්න. මෙයා වතුරට දැම්මොත් දම් පාටයි. පොටෑසියම් පර්මැංගනේට් වතුරට දැම්මම දම් පාටයි. තව සැරයක් කියනවා. මේ කියන්නේ ඇයි? මේක ඉතා වැදගත් නිසා. ඒතකොට මේක මොකද්ද කරන්න ඕනේ? කොහේ හරි ලියලා තියාගන්න මේක. පොටෑසියම් පර්මැංගනේට් වතුරට දැම්මොත් දම් පාටයි. ආයි කියන්නම්කො. පොටෑසියම් පර්මැංගනේට් වතුරට දැම්මොත් දම් පාටයි. පොටෑසියම් මැංගනේට් වතුරට දැම්මම කොළ පාටයි. පොටෑසියම් මැංගනේට් වතුරට දැම්මම කොළ පාටයි. මැංගනීස් ඩයොක්සයිඩ් වතුරේ දිය වෙන්නේ නැහැ කළු පාට කුඩා. මැංගනීස් ඩයොක්සයිඩ් ජලයේ දිය වෙන්නේ නැහැ කළු පාට කුඩා. ඔක්සිජන් ගැන දන්නවා අවර්ණ වායුව. මොන අමතර දෙයක් කියලා දුන්නා. දැන් ඔයාලා ටියුට් එකේ පොටෑසියම් පර්මැංගනේට් වියෝජනයට අදාළ ප්‍රතික්‍රියාව මෙහෙම ලියා ගන්න. පොටෑසියම් පර්මැංගනේට් වියෝජනයට අදාළ ප්‍රතික්‍රියාව ඔහොම ලියා. ලියාගත්තා. රයිට් මෙතන අවසානයේ ගෑස් කියලා දාන්න මේ G අකුරක් තියෙන මට පේන්නේ නැහැ. මෙතන යටි මේ වරණක් දාන ගෑස් කියලා තියාගන්න. හරි? ඔය විදිහටම පොටෑසියම් පර්මැංගනේට් වගේම පොටෑසියම් නයිට්‍රේට් කියන එක රත් කරලා ඔක්සිජන් ලබා ගන්න පුළුවන්. පොටෑසියම් නයිට්‍රේට් කියන එක රත් කරන්නත් පුළුවන්. KNO3 ගණයක්. පොටෑසියම් නයිට්‍රේට්. හරිද? මේක රත් කරාට පස්සේ පොටෑසියම් නයිට්‍රයිට් හැදෙනවා. හරිද? පොටෑසියම් නයිට්‍රයිට් හැදෙනවා ගණයක්. පිට වෙනවා ඔක්සිජන් වායුව. මේවා තුලිත කරන්න ඕනේ. බලමු මේක තුලිත කරන්නේ කොහොමද කියලා. මේක ඉස්සරහට දෙකක් දැම්මම තුලිතයි. ඊළඟ එක KNO3 ඉස්සරහට දෙකක් දාලා KNO2 එකට ඉස්සෙන් දෙකක්. තව ඊට පස්සේ එච්චර ඇතිද? මෙහෙම හරිනේ. ඔන්න පොටෑසියම් නයිට්‍රේට් රත් කරාම ඔක්සිජන් හැදෙන ආකාරය. තව එකක් ගන්න පුළුවන්. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනය. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන්නේ H2O2. මේක ලික්විඩ් ද්‍රවයක්. හරි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ද්‍රවයක්. අර තුවාල
සෝදනකොට ගාන්නේ වතුර වගේ යටියක් ගියාම පෙන ගොඩාක් ඉන්නේ. ආනේ තමයි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියලා කියන්නේ. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනය. මේක රත් කරන්න පුළුවන්. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට මේ මැංගනීස් ඩයොක්සයිඩ් කුඩු තියෙන්නේ. ඒ ටිකක් දැම්මත් වියෝජනය වෙනවා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට වැලි කැලක් දැම්ම වැලි ටික වියෝජනය වෙනවා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් තියෙන තැන පොඩි මස් කැලක් දැම්ම කරවල කැලක් වගේ ඒවා ඒත් වියෝජනය වෙනවා. වියෝජනය මොකද වෙන්නේ? පිට වෙන ඔක්සිජන් හැදෙන්නේ මෙහෙම H2O ජලය හැදෙනවා. දැන් පිට වෙන O2. හරි. ඔක්සිජන් ඉපදවා ගන්න පුළුවන් තව ක්‍රම තියෙනවා. අනිත් දැන් පොටෑසියම් ක්ලෝරේට් රත් කරන්න පුළුවන්. පොටෑසියම් ක්ලෝරේට් KClO3 පොටෑසියම් ක්ලෝරේට් රත් කරාට පස්සේ පොටෑසියම් ක්ලෝරයිඩ් හැදෙනවා. KCl ඝනය පිට වෙනවා ඔක්සිජන් වායුව. මතක තියාගන්න මේවා විතරයි අපි සාමාන්‍ය මෙන්න මේ ටික විතරයි. හොඳට මතක තියාගන්න මේ දුන්න සමීකරණ හතර. පොටෑසියම් පර් මැංගනේට් රත් කරලා වියෝජනය කරලා අපිට ඔක්සිජන් ගන්න පුළුවන්. පොටෑසියම් නයිට්‍රේට් රත් කරලා වියෝජනය කරලා අපිට ඔක්සිජන් ලබා ගන්න පුළුවන්. ඊළඟට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනය කරලා විවිධ ක්‍රම තියෙනවා. රත් කරලා පුළුවන්. වියෝජනය කරලා අපිට ඔක්සිජන් ලබා ගන්න පුළුවන්. පොටෑසියම් ක්ලෝරේට් රත් කරලා වියෝජනය කරලා අපිට ඔක්සිජන් ලබා ගන්න පුළුවන්. හරිද? මතක තියාගන්න පොටෑසියම් පර් මැංගනේට් සෝඩියම් පොටෑසියම් නයිට්‍රේට් පොටෑසියම් ක්ලෝරේට් රත් කරාට සෝඩියම් නයිට්‍රේට් සෝඩියම් ක්ලෝරේට් රත් කරාට වියෝජනය වෙන්නේ නැහැ. මේවා විතරයි පොටෑසියම් සම්බන්ධ මේ තුන සහ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් විතරයි රත් කරලා අපිට ඔක්සිජන් ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඔය සමීකරණ කටපාඩම් කරන්න ඕනේ. ඔය සමීකරණ හතර කටපාඩම් කරන්න ඕනේ 10 15 සතා ක්ලියර් මතක තියාගන්න. හරිද? මොන ප්‍රතික්‍රියාව විභාග දෙයින් දන්නේ. විභාගයට පොටෑසියම් ක්ලෝරේට් රත් කරන්න කියලා කියයි දන්නේ. විභාගයට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනය කරන්න කියයි දන්නේ. විභාගයට පර්මැංගනේට් පොටෑසියම් පර්මැංගනේට් දෙයිද කියන්නත් බෑ. ඒ නිසා ඔය හතරෙන් මොකක් හරි එකක් එනවා. ඒක හොඳට මතක තියාගන්න. හරි. අපි ඊළඟට බලමු ඔක්සිජන් වායුවේ භෞතික හා රසායනික ලක්ෂණ. දීලම තියෙනවා. සාමාන්‍ය වාතයට වඩා ඝනත්වය පොඩ්ඩක් වැඩි. ඒ නිසා ඔක්සිජන් බැලුමකට පිරෙවොත් බැලුම උඩ යන්නේ නැහැ බිමට වැටෙනවා. ඒක මතක තියාගන්න. සාපේක්ෂ අණු ස්කන්ධය 32යි. O2 නේ. ඔක්සිජන් වල 16යි. O2 නම් 32යි. ඒකත් භෞතික ලක්ෂණ. මේක දහන පෝෂකයක්. අනිවාර්යෙන් දහනයට අවශ්‍යයි. ඔක්සිජන් නැතුව කිසිම දෙයක් දහනය වෙන්නේ නැහැ. මේ ලෝකයේ දහන පෝෂක වායුව එකම එකයි තියෙන්නේ. ඒ ඔක්සිජන් විතරයි. ඊළඟට ජලයේ සුළු වශයෙන් දිය වෙනවා. හරි ඒ නිසානේ ජල ජීවීන්ට ශ්වසනයේ ඔක්සිජන් ජලයෙන් ගන්න පුළුවන්කම තිබුණේ. ගොඩක් දිය වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් දිය. ඊළඟට ඔක්සිජන් වායුවට කිසිම ගඳක් සුවඳක් නැහැ. මේ වායු ගොල්ලොන්තර ඔක්සිජන් තියෙනවා. අපිට පේන්නේ නැහැ. අවර්ණයි. අපිට ගඳක් සුවඳක් දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ ගන්ධයකින් තොරයි. හරිද? ඕවදී පාඩම් කරගන්න ඕනේ. ඔය පාඩම් කරන්න ඕනේ. හරි එතකොට කොහොමද ඔක්සිජන් නිෂ්පාදනය කරන්නේ? එතන කොටස් ටික. ඊළඟට කාබන් ඩයොක්සයිඩ් කියන ටිකත් මම ලබන ඉරිදට කල් දානවා. හරිද? සෙනසුරාදා එනම් හැමෝම ඇවිල්ලා ටියුට් එක අරගන්න. පැල්ලොත් කවියට යන කට්ටිය සෙනසුරාදා උදේම අනුසයට කතා කරලා සර් ඉන්නේ කොහෙද? ගිහිල්ලා ටියුට් එක ඉල්ල ගන්න. සර් ටියුට් එක දීලා තියෙන දැනනවා. හරි. එහෙමනම් අදට පන්ති නතර කරමු. ලබන ඉරිදා මේ පාඩම ඉවරයි. ඔක්කොටම සුබ රාත්‍රියක්